අයිබෝන් සුපත් වේවා නිකුටන් රණවීර මහත්මයා. ආයුබෝවන් ජනිත් මහත්තයා. අයිබෝන් ඔබතුමා දැනුවත් කරපු පරිදි මේ ග්‍රීක ඉතිහාසය පිළිබඳව ඔබතුමාට ලොකු කියවීමක් තියෙනවා නේද? ග්‍රීක සාහිත්‍ය පිළිබඳව. ඔව් මම අන්නේ දෙවෙනි වචනට මම කැමති සාහිත්‍ය පිළිබඳ කියවීමක් තියෙනවා. හොඳයි. හරි. නිකුත් මහත්මයා දැන් අපි අපේ නාලිකාව ඔස්සේ අපි කතා කරන්නේ අපේ රටේ වටිනාකම ගැන කතා කරනවා. මේ රටේ වටිනාකම ගැන කතා කරනකොට ප්‍රධානම තැන අපි දෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ චරිතය උන්වහන්සේ දේශනා කරපු දහමට ඒක බිහිවුනේ කොහෙද බුදුන් උපන් දීපේ කොහෙද කියලා අපේ නාලිකාව ඔස්සේ අපි කතා කරනවා විවිධ සාධක සාක්ෂි කරුණු කරන ඔස්සේ. එතකොට අපි යම් තැනකදී කතා කරලා දෙනවා අපේ නාලිකාවේ මේ ග්‍රීක ඉතිහාසය. දැන් අපේ රටේ තාක්ෂණය ගැන කතා කරනවා ග්‍රීකීන් ගැන කතා කරනවා. එතකොට මම එක තැනකදී කියවන්න මට ලැබිලා තියෙනවා බෂාම්තුමාගේ පොතේ ඉන්දියානු ඉතිහාසය ගොඩ නැගෙන්නේ ග්‍රීක ඉතිහාසය සහ අපේ හෙළ මහා වංශය ඇතුළු මේ වංශ කතා ඔස්සේ කියන එක ඉන්දියානු ඉතිහාසය ගොඩ නැගෙන්නේ. එතකොට මම ඔබතුමාව ඇත්තටම සම්බන්ධ කරගන්නේ ඔබතුමා මේ ග්‍රීක සාහිත්‍ය ගැන අධ්‍යයනයක් කරන හින්දා මේ බුදුදහමේ තියෙන සංකල්ප බුදුදහමේ තියෙන විවිධ ඉගැන්වීම් ලෝකයේ වෙනත් රටවල් වලට තාක්ෂණයට ඒ වගේ මේගොල්ලන්ගේ සාහිත්‍යයට මූලික වෙලා තියෙනවද කියන එක ඔබතුමාගෙන් විමසන්න. එතකොට මේ අධ්‍යයනය තුළ ඔබතුමාට මොනවද ඉදිරිපත් කරන්න තියෙන්නේ? බුදුදහම අන් රටවල් වලට ව්‍යාප්ත වෙනකොට මේක ව්‍යාප්තුනේ කොහෙන්ද? ග්‍රීකය ගැන කතා ග්‍රීක ඉතිහාසය සාහිත්‍ය ගැන කතා කරනින්ද ඒ අදාළව ඊට අදාළව ඔබතුමාට යම් සාධක සාක්ෂි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම ඊට පෙර මම කැමතියි ඔබතුමාටම ඇරයුම් කරන්න ඔබතුමා ගැන යම් හැදින්වීමක් කරන්න අපි බලන ප්‍රේක්ෂකයන් හඳුනා ගන්න ඔබතුමා කවුද කියලා ඔබතුමාගේ කතාව ආරම්භ කරන්න. හොඳයි ජනිත් මහත්තයා. මං ගැන අර අපි කියන්නේ විශේෂ කියන්නේ මේ විශේෂයක් මං ගැන මම මෙහෙම කියන්නම්. මම ග්‍රීක සාහිත්‍ය අධ්‍යයනය කළා. ඒ කියන්නේ ඉතිහාසය මම අධ්‍යයනය කළා අපි ඉතිහාසයට අධ්‍යයනය කරාටත් වැඩිය මම කියන්නම් මම ඒකට ආදරේ. මගේ අපේ ඉතිහාසයට. පුංචි කාලේ ඉඳලා මහවංශි පොඩි කාලේ ඉඳලා මහවංශි කියුවේ. එතකොට මේ මගේ සාමාන්‍ය උපාධියට මම ඉංග්‍රීසි සාහිත්‍ය සහ ග්‍රීක සාහිත්‍ය අපි කියන්නේ වෙස්ටර්න් ක්ලාසිකල් කල්චර් කියන අපි ග්‍රීක සාහිත්‍ය දර්ශනය ඉතිහාසෙත් කොටසක් අපි ඉගෙන ගන්නවා. ඒක තමයි අපි ඉගෙන ගන්න ඒකට. මේ සාමාන්‍ය කියන්නේ මගේ සාමාන්‍ය වේද උපාධියට මම ඒක කරා. ඉන් මෙහාට මම ඔය ගොඩක් විතර මේ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙනනවා අපේ ළමයින්ට. ඒ කියන්නේ ඒ ලෙවල් ළමයින්ට බාහිර උපාධි ළමයින්ට ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙනනවා. විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වනකොට මම විශේෂ නාට්‍යයක් හැමදාම පාවිච්චි කරා මේ ඊඩිපස් රජු කියන නාට්‍යය. ඒක මොකද්ද යමක් මට අමුතු දෙයක් දැක්ක නිසා මම ඒක හැමදාම ගන්නවා ඒක උගන්වන්න. දැන් ඒ නාට්‍ය මම ගන්න අවුරුදු මම හිතන්නේ 20ක් කියමු අඩු කරලා කියමු 20ක් තිස්සේම උගන්වනවා. ඊට පස්සේ මේ වෙනකොට මම මගේ ආචාර්ය උපාධියට මේ අන්තිම අවුරුද්දේ මම ඉන්නේ. මගේ පොත මේ නිබන්ධනයේ ලියමින් ඉන්නේ මේ දවස්වල. ඉතින් ඒක ඉංග්‍රීසි ඉගෙනීම සම්බන්ධ මගේ ආචාර්ය උපාධිය ඒ වුණාට මම මේ අතරෙත් මම ළමයින්ට උගන්වනවා මේ ඔන්ලයින් පන්ති හරහා මේ දවස්වල විශේෂයෙන් කවි පැත්තකින් දාලා මේ ඊඩිපස් නාට්‍ය මේ ටිකේ මම මේ ළමයිත් මේ කතා කරන්නේ. ඒ අතර මට හිතුණා ඒ ගැන අධ්‍යයනය කරන්න පොඩ්ඩක් මේ බුද්ධ ආගම මේ අතර සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඉස්සර මට එහෙම තිබුණේ නැහැ අදහසක්. අපි මොකද අපි නාට්‍ය කරනකොට නාට්‍ය ගැන හදාරන්නේ අපි කියන වාව් කියලා ශහ්මාර නාට්‍යයක් කියන අදහසින් තමයි නාට්‍ය කියවන්නේ. අපේ සම්ප්‍රදායම අපි පුරුදු වෙලා තියෙන්නේ නාට්‍ය කියවන්න අන්නේ තාට. මේ අපි ඉන් එහාට ගැඹුරට මේක යන්නේ නැහැ. නමුත් මේ මෑතකදී මේ කතා කරන මට එකපාරට මේ යනකොට තේරෙනවා මේ ඊඩිපස් කියන නාට්‍ය ඇතුලේ තියෙනවා කියලා බුදුදහම. ඒක ඒ ඇස්සේ හොයාගෙන යනකොට මට පේනවා එහෙම පිටින්ම මට මේක කියන්නේ ඊඩිපස් නාට්‍ය පේන්නෙම බෞද්ධ ධර්ම දේශනාවක් කියලා. මෙතන මම බෞද්ධ ධර්ම දේශනාවක් කියනකොට මම අදහස් කරන්නේ අර මහායාන මිශ්‍ර බුදුදහම. එහෙම එකක් මට මේ නාට්‍ය තුළ පේන්නේ. මේක මට පේන්නේ පිරිසුදු අපි කියන්නේ early Buddhism. ඒක මූලික බුදුදහමේ සංකල්ප තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ග්‍රීක ඔය නාට්‍ය මම කියන මේ ඊඩිපස් රජු කියන නාට්‍යයේ කිසිම ඒ කියන්නේ විශ්වාස කළ නොහැකි දේවල් කිසිවක් නාට්‍ය තුළට දාන්නේ නැහැ. ඒ එතරම් තියෙනවා අපිට මේ නාට්‍යෙට මොකද්ද පසුබිම් වෙන දර්ශනය කියලා. ඉතින් එතකොට රණවීර මහත්මයා ඔබතුමා මේ වෙනකොට පදිංචි වෙලා ඉන්නේ කැනඩාවල නේද?
ඔව් මේ දවස්වල ටොරොන්ටෝ වල තමයි අපි ඉන්නේ. හොඳයි හොඳයි. එතකොට රණවීර මහත්තයා දැන් මම ඔබතුමත් එක්ක මේ සාකච්ඡාව කරන්න පෙළඹෙන්නේ ඇත්තටම දැන් මටත් ප්‍රශ්නයක් තියෙනවා දැන් බුදුදහම දැන් අපි කතා කරන්නේ මේ බුදුදහමේ උපත සිදු වෙන්නේ මේ අපේ රටේ කියන එක ගැන මේ හිලබිමේ කියන එක ගැන අපි කතා කරනවා අපේ විවිධ බිඳුතුන් සමග අපි කතා කරනවා. අපේ පූජනීය අතිපූජනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. එතකොට මට ඔබතුමාගෙන් දැනගන්න ඕනේ කොහොමද දැන් ඔබතුමා ওই නාට්‍ය ගැන කතා කරනවා බුදුදහම කොහොමද ග්‍රීසිය දක්වා ගියේ? ඒ බුදුදහමේ තියෙන සංකල්ප ඒ ඉගැන්වීම් දැන් ඔබතුමා කියනවා මහායාන බුදුදහම නෙමෙයි පිරිසිදු තේරවාදී බුදුදහමේ තියෙන දේවල් ඔබතුමාගේ දැක්ම අනුව අර නාට්‍ය තුලින් ඔබතුමාට පිළිබිඹු වෙනවා කියලා. එතකොට කොහොමද මේක ග්‍රීසිය දක්වා ගියේ? නමුත් අපි ඉගෙනගෙන තියෙන්නේ ග්‍රීසියෙන් තමයි හුඟක් දේවල් ව්‍යාප්ත වෙන්නේ. ග්‍රීසියයි ඉන්දියාවයි එක්ක තිබ්බ සම්බන්ධතාව ගැන කතා කරනවා. හැබැයි මේ අපේ හෙළබිමෙන් මේවා ලෝකෙට ව්‍යාප්ත වුණා, යුරෝපයට ගියා, ග්‍රීසියට දක්වා ගියා කියලා කවුරුවක්වත් කතා කරන්නේ නැහැ සමාජයේ. ඔව් අපි මේ ඔය කතාවට යන්න ඔකට ප්‍රවේශයක් ගන්න මම මෙහෙම කරන්නම්. දැන් ඔකට හොඳම තැන තමයි අපිට පටන් ගන්න මේ සුදු මහත්තයාගේ කතාව කියන තැනින්. අපිට එතනින් පටන් ගත්තොත් අපිට හිතාගත්ත හැකි කොහෙන්ද මේක ගියේ? ඇයි මේ කතාව එළියට එන්නේ නැත්තේ කියලා. හොඳයි. හරි. එහෙනම් අපි සුදු මහත්තයාගේ කතාව නැත්නම් අපි ඒකට කියනවා white man's narrative කියලා. අපි එතනින් පටන් ගන්නවා වැඩිම හොඳයි. මොකද මේ ඉතිහාසයේ මේ සුදු මහත්තයාගේ කතාව නැත්නම් white man's narrative එකේ එයා කතාවක් ලියනවා තමන්ගේ ඉතිහාසය ගැන. එතකොට එයාගේ කතා අපි මේක කතාවක් හැටියට ගත්තොත් එහෙම මේක ෆැන්ටසියක් ඇත්තරම. නව කතාවක් කියලා ගත්තොත් එහෙම නැත්නම් ෆැන්ටසියක් නිර්මාණාත්මක නව කතාවක් හැටියට ගත්තොත් එහෙම මේක ඇත්තම සත්‍ය ඉතිහාස කතාවක් නෙමෙයි. අපිට පේන හැටි මේක නිර්මාණයක් කරලා තියෙන්නේ. ඒ නිර්මාණ මේ කතාව තුළ එයා ලෝකයේ බෙදනවා දෙකකට. ඒ කියන්නේ පෙරදිග අපරදිග. අපි එහෙම ඒ දෙක විතරක් අපි දැනට කමු පෙරදිග අපරදිග කියලා මේ නැත්තම් නෝත් පෝල් ඒ කියන්නේ ලෝකෙ දෙකට බෙදනවා. අන්ත දෙකක් හැටියට. ඉතින් මේ දෙක එයා දකින්නේ දෙකක් හැටියට. එකක් අහස එකක් පොළොව. ඒගොල්ලෝ අහස නම් අපි පොළොව. දැන් එයාගේ කතාවේ එයා ලෝකෙ දෙකට බෙදනවා. එහෙම පිටින්ම දෙකට බෙදන්නේ. සුදු කළු හැටියට දෙකට බෙදනවා. ඊට පස්සේ අපි කළු ඒගොල්ලෝ සුදු. ඒතන කළු සුදු කියපුවාම ඒ කළු සුදු කියනවා මේක ඇතුලේ තියෙන අඩක් අදහස්. ඒ කියන්නේ අපි කියනවා මේ වචන pregnant in meaning. ඒ කියන්නේ ඒ අභ්‍යන්තරේ තියෙන ගොඩක් වෙනත් connotations වෙනත් අර්ථ ගන්නනවා මේ වචන තුල. ඒ කියන්නේ කළු කියන එක තුල තියන්නේ අපි අසිෂ්ටයි. අපට ඉතිහාසයක් නැතය. අපිට සભ્યත්වයක් නැතය. අපිට කියලා අපේ සාහිත්‍යයක් දියුණු සාහිත්‍යයක් නැතය. අපිට සංස්කෘතියක් නැතය. අපිට ඉතිහාසයකුත් නැතය. ඔන්න ওই පැත්තම කළු කියන එකත් එන්නේ. ඒතකොට සුදු කිව්වට පස්සේ ඒගොල්ලෝ එහෙම පිටිම සුදු. ඒගොල්ලෝ තමයි ශිෂ්ට. ඒගොල්ලෝ තමයි උගත්. ඒගොල්ලෝ තමයි ලෝකේ ශිෂ්ටවත් කරේ. අපි ඒගොල්ලෝ තමයි ගුරුවරු. අපි තමයි ඒගොල්ලන්ගේ ශිෂ්‍යෝ. මෙන්න මේ නැරටිව් එක තමයි ඒගොල්ලෝ ගොඩ නැගුවේ. මේ කතන්දරේ. ඒතකොට මේ කතන්දරේ තමයි අපි කියවන අතර බැද්දගම අපි සමහර කියන බැද්දගම මහා නවකතාවක් කියලා අපි කිව්වට අපි සමහර උගතුන් කිව්වට බැද්දගම නවකතාවයි කියලා අපිට පේන්නේ මෙන්න මේවා. මේ කතාවේ කොටස් තමයි මේ. ඒතර බැද්දගම නවකතාවෙත් ඒක පෙන්නත් මේ අපි සුදු කළු ඒ වෙනස තමයි ඒගොල්ලෝ පෙන්නන්නේ. සුදු වැද්දා කියන කතන්දර තුල. එහෙම නැත්නම් දඩමන් දිගේ ඔය මේ ජංගල් ටයිට් කියන එක. ඊට පස්සේ ලෝක පරිමාණයෙන් අපි කතා කළොත් එහෙම දියමන්ති මාලිගය, රයිඩ් හැගාඩ්ගේ දියමන්ති මාලිගය වගේ ඒවා පවා මේ ලෝකේ දෙකට බෙදනවා. ඒ කියන්නේ මේ ලෝකයේ දෙකක් හැටියට දකින්නේ සුදු කළු හැටියට. ඒතර මේ නැරටිව් මේගොල්ලන්ගේ මේ කතන්දරේ ඒගොල්ලන්ගේ ප්‍රධාන දැනුම් කේන්ද්‍රය මොකද මේ යුරෝපීය ගොඩනැගෙන්නේ මං හිතන්නේ ක්‍රිස්තු වර්ෂ ඔය මේ 5 10 අතරේ තමයි මේ ලෝකේ රටවල් මතුවෙමින් එන්නේ. නැත්නම් පුනරුදු සමයේනේ අපි කියන 14 15 වර්ෂවල එන්නේ. එතෙක් මේ හුදේකලා බිම් කඩවල හැටියට තමයි අපිට පේන්නේ තියෙන හැටියට. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ ඉතිහාස කතාවේ කේන්ද්‍රස්ථානයේ මේ කියලා පෙන්වන්නේ ග්‍රීසිය. මොකද ග්‍රීසිය ඉතිහාසයේ යනවා ග්‍රීසි ඉතිහාසයේ දර්ශනයේ සාහිත්‍යයේ ක්‍රිස්තු පූර්ව 5 වන 6 වන 7 වන සතවර්ෂ දක්වා දි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මෙතන කේන්ද්‍රස්ථානයේ හැටියට ගන්නවා. ඒතර මේක ඒගොල්ලන්ගේ ශිෂ්ටාචාරය ඒගොල්ලෝ කියන තොටිල්ල කියලා. නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී ගත්තත් ඒක තමයි ඒගොල්ලන්ගේ මහගෙදර. ඊට දැනුමේ තුල්පත. අපි දැනුම කිව්වොත් සාහිත්‍ය, දර්ශනය, වෙනත් අර්ථ ශාස්ත්‍ර කියලා අපි කියමු. මේ සියල්ලේ කේන්ද්‍රස්ථානයේ තමයි ඒගොල්ලෝ ග්‍රීසිය ගන්නෙ. ඒතකොට මේගොල්ලෝ කියන්නේ මෙතනින් තමයි දැනුම පටන් ගත්තේ.
ඒ දැනුම තමයි ලෝකේ පුරා විහිදුනේ. ඒ කියන්නේ අපේ රටවල පවා මේ දැනුම ආවේ ග්‍රීසියෙන් කියලා. එතකොට මේ කතාවේ මේගොල්ලෝ මෙහෙම කතාව ගොඩ නැගුවට අපි කතාව වැඩි ඈතට යන්නේ නැතු මේ කතාව ගොඩක් දෙනෙක් අපි කතා කරන කතාවක්. ඒ නිසා ඒක යන්නේ නැතුව අපි මේක පොඩ්ඩක් කෙටි කරලා ගත්තොත් එහෙම මේ කතාවේ අපිට පේනවා දැන් මේ අපි මේ මැප් එක ගත්තොත් මෙතන තමයි ග්‍රීසිය. ඒතර ග්‍රීසිය වටා මේ තියෙන මේ දූපයක් සමූහයක් තියෙනවා. අපි ඒ කොටසම ගන්න අපි ග්‍රීසිය කියලා අපි සලකමු මේ කොටසට. හොඳයි. මේ කතාවේ අපිට පේනවා හැබැයි පුංචි හිල් තියෙනවා. මේ කියන්නේ සුදු මහත්තයා ගොඩනගපු කතාවේ අපිට පේන යම් තැන්වල අඩු ලුහුඩුකම් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ හිල් අස්සෙන් අපිට පේනවා වෙනත් කාගේද දැනුමක් මේකට රිංගලා තියෙනවායි කියලා. ඉතින් මෙන්න මේ හරහා තමයි මම ගියේ ওই ගීටිපස් කියන නාට්‍ය කියවනකොට මෙහෙම මේ අදහසත් එනකොට මම පොඩක් ඇතුළට කියලා බැලුවට පස්සේ මට පේනවා මේ දැනුම ඇවිල්ලා තියෙන පිටපැත්තෙන් මේ කතන්දරේ ගොඩක් හිල්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි අපි දැනුම අරන් තියෙන්නේ. ඒගොල්ලන්ට අපේ දැනුමත් ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් බුද්ධ ආගම early buddhism අපි කියමු. මුල් බුදු සමයේ ගැඹුරු සංකල්පනා ඒගොල්ලෝ අරන් තියෙනවා. හැබැයි වෙනත් අර්ථකථනයක් දීලා තියෙනවා. හැබැයි මේ නාට්‍ය තුල අපිට විවිධ අර්ථකථනයන් වලටත් වඩා ඒ ආකාරයට මේ දාලා තියෙන බවක් පේනවා. එතකොට ඒ විතරක් නෙමෙයි මම පොඩක් ඉන්න මෙන්න මේ පොතේ ඒ කියන්නේ The History of Ceylon කියන විලියම් නයිටන් The History of Ceylon කියන පොතේ ඔහු ඇපෙන්ඩික්ස් එකක් ලියනවා කෙලවරේ. අන්නේ ඇපෙන්ඩික්ස් එක ඔහු සඳහන් කරනවා මේ ග්‍රීසියේ ඉන්න මෙන්න මේ දාර්ශනිකයෝ. ඒ කියන්නේ පයිතගරස් ඊට පස්සේ ප්ලේටෝ තව මෙතන කෙනෙක් නැති කෙනෙක් නා තේලීස් පයිතගරස් ප්ලේටෝ දැනුම හොයාගෙන ඊජිප්තුවට ආවයි කියලා. මේ මධ්‍යධරණයේ මුහුදේ මේ පැත්තේ මෙතන ඊජිප්තුව. දැන් අපි මේ පැත්ත ගත්තොත් එන්නේ සිරියාව මෙතන මෙහා පැත්තේ ඉරානය නැත්නම් පරණ පර්ෂියාව. ඒතකොට මේගොල්ලෝ ආවයි කියලා කියනවා ඊජිප්තුවට දැනුම හොයාගෙන එහෙන් යම් දැනුමක් අරන් ගියා කියලා කියනවා ග්‍රීසියට. ඔහු කියනවා මේ දැනුම ග්‍රීසියට ආගන්තුකයි. ඒක ග්‍රීසියට ආවේනික දැනුමක් නෙමෙයි ඒක ආගන්තුක දැනුමක්. ඒහිට අනන්‍ය දැනුමක් නෙමෙයි. වෙනත් වෙනත් කාගේද දැනුමක්. ඒතර ඔහු කියනවා මේක ඊජිප්තුවෙන්වත් බෑ. මොකද ඊජිප්තුවෙත් ඒ කාලෙවත් මෙතෙක් එහෙම විශිෂ්ට දාර්ශනිකව බිහුණයි කියලා කතන්දරයක් නැහැ. එහෙම මේ ප්‍රසිද්ධියකුත් නැහැ. එහෙම සාධකත් නැහැ අපට. එහෙමනම් මේ දැනුම ඔහු කියනවා මේ මට වැඩි ඔහු කතාව කියන්නේ ඔහු කියන මේ දැනුම එහෙනම් මේ බුද්ධ ආගමෙන් ආපු එකක්. මේක බුදුදහම සමාවෙන මේ බුදුදහමෙන් තමයි මේක ඇවිත් තියෙන්නේ. එතකොට ඒ දහම තමයි ඔවුන් ග්‍රීසියට අරන් ගිහිලා වෙනත් අර්ථකථනයන් පස්සේ කාලෙක දීලා තියෙන්නේ මෙන්න මේ දැනුම. එතකොට මෙන්න මේ කතාව වලින් අපට පේනවා අර සුදු මහත්තයාගේ කතන්දරය ඇස්සේ පොඩි මොකක්ද අපි කියන්නේ? ඔව් පොඩි මේ අඩු ලුහුඩුකම් තියෙනවා. ඒ කතාව සර්ව සම්පූර්ණ නෑ. ඒ කතාව සම්පූර්ණ නෑ. ඒ සුදු මහත්තයා මේ කතාව ගොඩනගනකොට සුදු මහත්තයාට යම් දේවල් ගිලිහිලා තියෙනවා. ඒ කියන්නේ පාස්ටර්ස් දාන්න බැරිලා තියෙනවා. මෙන්න මේ තැන් වලින් අපිට පේනවා අපේ දැනුම එහාට ගිහිලා තියෙනවා. අපි ඒගොල්ලන් ගත්තට වැඩිය ඒගොල්ලෝ අපෙන් ගත්තයි කියලා අපිට පේනවා. මෙන්න මේක මම හොයාගෙන ගියා. මේක පොඩ්ඩක් හොයාගෙන ගියා. අර නාට්‍ය තුලින් ඇත්තට මම හොයාගෙන ගියා. ඒ කියන්නේ ඊඩිපස් කියන නාට්‍ය තුලින් හොයාගෙන යනකොට මට පේනවා අපිට පේනවා ඇත්තටම මේක අධ්‍යයනය කරන ඕන කෙනෙකුට මේක පෙනෙයි. මේ කිං ඊඩිපස් කියන නාට්‍ය තමයි ඒගොල්ලන්ගේ අපි කියන්නේ බටහිර සහ පෙරදිග අපි ඔක්කොම සලකන විශිෂ්ට නාට්‍ය කෘතියක් හැටියට. සියලු නාට්‍යකරු මේක පාවිච්චි කරනවා නාට්‍ය අත්පොත හැටියට. එතකොට අපිට පේනවා විලියම් ෂේක්ස්පියර් ඒගොල්ලන්ගේ ශ්‍රේෂ්ඨම නාට්‍යකාරයාගේ ගොඩක් නාට්‍ය ආభాෂය ලබන්නේ ඊඩිපස් කියන නාට්‍යයෙන්. අපි ගත්තොත් මාක් ඇන්ටනි ස්පීච් කියන එක මේක ප්‍රසිද්ධ කතන්දරයක්. මේ කතාව සම්පූර්ණ ගොඩනගලා තියෙන මේක පුංචි නාට්‍යයක් කියලා ගත්තොත් එimhe මේක පුංචි නාට්‍යයක්. මේ පුංචි නාටකයේ ඔහු ගොඩනගන්නේ ඊඩිපස් කියන මහා නාටකයේ ආශ්‍රයෙන්. ඊට පස්සේ අපි ගත්තොත් හෙන්රික් කිප්සන් ගේ ඩෝල්ස් හවුස් ගත්තත් ඒක අපිට පේනවා ග්‍රීක ෂේක්ස්පියර් කියන්නේ මේ ඉංග්‍රීසි නාටකයේ වෙනුවට ඔය 5 වෙනි 10 වෙනි 7 වෙනි ඉංග්‍රීසි නාටකයේ වෙනුවට නාට්‍ය වෙනුවට ඔහු හැරෙනවා ග්‍රීක නාට්‍යයට. විශේෂයෙන් මේ ඊඩිපස් කියන නාට්‍යයට. ඊඩිපස් නාට්‍යෙන් තමයි ඉන්ස්පිරේෂන් ගන්න තමන්ගේ නාට්‍ය ලියන්න. එතකොට අපි ඕල් මෑන් අද සී කියන මේ නවකතාව ගත්තත්
බර්ටල් බ්‍රෙස්ට්ගේ කොකේසියන් චෝක් සර්කල් ගත්තා. ඒ කොකේසියන් චෝක් සර්කල්ගේ මතු කරන මේ චරිතය අස්ඩක් කියන චරිතය ගොඩනගන්නේ ඊඩිපස් කියන චරිතය ආශ්‍රයෙන්. ඊඩිපස් කියන චරිතය ගොඩනගන්නේ බෞද්ධ සංකල්ප ආශ්‍රයෙන්. අපිට විශේෂ චරිතයක් මතක් කරන ඊඩිපස් කියනකොට අඟුලිමාල. අඟුලිමාල අපි පුජ්‍යල හැටියට ගත්තොත් අඟුලිමාලට කොයි විදිහට බුදුහාමුදුරුවෝ සලකන්නේ? අන්නේ ආදර්ශය අරගෙන සොෆොක්ලිස් සලකනවා ඊඩිපස් කියන චරිතයට. මොකද ඊඩිපස් කියන්නේ ග්‍රීසියේ මේ ජනකතා තුල ඉතා නිග්‍රහවට ලක් වෙච්ච දුෂ්ට පාපී මිනිස්සෙක් සැලකුවේ. එතකොට මේ සමාජයේ දුෂ්ට පාපී මිනිස්සෙක් හැටියට කොන් කරපු මිනිස්සයව තමයි ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් බවට පත් කරන්නේ සොෆොක්ලිස් තම නාට්‍ය තුල. එතකොට මෙන්න මේකට මේ සංකල්පමය වශයෙන් මේ දාර්ශනික පදනම ගන්නේ හෝ බුදුදහමේ. එතකොට මෙන්න මේවා බලාගෙන යනකොට අපිට පේනවා එහෙනම් මේ බටහිර සාහිත්‍ය මම දර්ශනය ගැන කතා නොකර ඉන්නම් දැනට මේ බටහිර සාහිත්‍ය එහෙම පිටින්ම ගොඩ නැගෙන්නේ මේ බෞද්ධ සංකල්ප හරහා. ඒ කියන්නේ බෞද්ධ සංකල්ප හරහා අපි කියලා කියන්නේ ඊඩිපස් නාට්‍ය තමයි මේගොල්ලන්ට පදනම වැටෙන්නේ. ඊඩිපස් නාට්‍ය ඇතුලේ තියෙන්නේ බුදුදහම පිරිසුදු අපි කියන්නේ පිරිසුදු තේරවාදී බුදුදහම තමයි ඒක තුල තියෙන්නේ. අපි කතා චුට්ටක් එහාට කිව්වොත් මට ජනිත් මහත්තයා පොඩි ඉඩක් දෙනවද මේ චුට්ටක් කරගෙන යන්න මෙහෙම. හොඳයි. කොහොම කතා කරගෙන යමු රණවීර මහත්මයා මම තව පොඩි දෙයක් නිරවුල් කරගන්න කැමතියි. දැන් ඔබතුමා කියනවා ග්‍රීකයෙන් එනවා යම් යම් දැනුම හොයාගෙන ඊජිප්තුවට කියලා. ඔව් ඔව්. එතකොට අපි කතා කරනවා අප දැන් ඔය ඊජිප්තුවේ පිරමීඩ තාක්ෂණය ගැන එහෙම කතා කරනකොට කියනවානේ අර සිංහ දේශයේ මිනිස්සුන්ගේ උදව් උපකාර ලැබුණා කියලා කතාවක් යනවනේ නේද? ඔව් ඔව්. එතකොට දැන් ඔය බුදුදහම කියන එක දැන් ඔය කියපු විදිහට මේ නාට්‍යයට අර ඒ චරිතයට පනපවන්න ආදර්ශයක් විදිහට බුදුදහමේ කොටස් ගන්නවා නම් එතකොට ග්‍රීකීන්ට මේ හෙළබීම අතර සම්බන්ධතාවක් තියෙන්න ඕනේ නේද? එහෙම තියෙන්න ඕනේ. ඔව්. ඒගොල්ලෝ ආසියාදිකරයේ දැක්ක ප්‍රධාන රටක් විදිහට ඇත්තටම ඊජිප්තුවවත් භාරත දේශයවත් නොවෙන්න පුළුවන්. ඇත්තටම මේ හෙළබීම වෙන්න පුළුවන්. ඒ තොරතුරු ලබා ගත්ත. එහෙම වෙන්නත් පුළුවන් නේද? අපිට උපකල්පන ගොඩනගන්න පුළුවන් ජනිත් මහත්තයා. අපිට කියන අහවල් එක පතාව මේකට උනේ කියලා අපිට උපකල්පන ගොඩනගන්න පුළුවන්. හොඳයි. අපිට මේකට තව උපදේ මෙහෙම ගන්න පුළුවන්. අපිට කියන්නේ මේ ඊට පස්සේ දැන් මේ අපි කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සතවර්ෂයට එහා 4 5 6 ගැන මේ කතා කරන්නේ. හොඳයි. අපි ක්‍රිස්තු වර්ෂ 5 දක්වා ගමන් කළොත් එහෙම මෙහාට ගමන් කළොත් අපිට පේනවා ග්‍රීසියයි අපි අතර ග්‍රීකයෝයි අපි අතර කියමු ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. අපි දැන් මේ කතාවට පොඩක් පිටින් ගිහලා මම කතා කරොත් එහෙම අපේ මහාවංශය මම අර ප්‍රශ්නේ අහන්න යමු වෙන්න හිතුවේ දැන් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට කලින් දැන් අපි අද නටබුන් විදියට දකින අපේ ඉදිකිරීම එදා ප්‍රාණවත්ව තිබ්බ කාලය. ඒ ක්‍රිස්තු පූර්ව 3ට එහා. එතකොට මේ හෙළබීම ඇවිල්ලා අපි කියන්නේ ලොකු දෙයක් මේ රටේ තිබ්බ තැනක්. නේද? අද නටබුන් වෙලා තියෙන අපි අද දැන් රජගල අම්පාරේ වගේ පැතිගත්තත් අපේ රටේ හැම පැත්තකම ගත්තත් අද නටබුන් වෙලා තියෙන දේවල් ක්‍රිස්තු පූර්ව 3ට එහා ඒ කියන්නේ ලොකු ශිෂ්ටාචාරයක් තිබ්බ රටක් මේක. එතකොට ග්‍රීකයින් මේකට ආවේ නැද්ද කියන ප්‍රශ්නේ අපිට ගොඩනගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හොයාගෙන ගියා නම් තාක්ෂණ වාදන ආසියාවට ආවනම් මේ හෙළබීමේ තිබ්බ මිනිසුන් හම්බුනේ නැද්ද? ඔව් ඇත්තටම අපිට මේ ප්‍රශ්නේ මතුවෙනවා අපිට. ඒ ප්‍රශ්නෙටම පිළිතුරු තමයි තියෙන්නේ අපිට මං හිතන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සතවර්ෂ දක්වා පුදුම සම්බන්ධයක් තියෙන බව පේනවා ග්‍රීකයෝයි අපි අතරේ. කොහොමද වෙන්නේ? අපි දැන් මෙහෙම ගත්තොත් මම ඒක කතන්දර පිටින් තමයි මේ ටික යන්නේ අපි. දැන් අපි මෙහෙම ගත්තොත් මේ මහා වංශය. අපේ මහා වංශයේ ඉතිහාසයේ කෘතියට ඒ කියන්නේ මොඩලයක් තියෙන්න බෑ. සාමාන්‍ය මොඩලයක් පාවිච්චි කරනවානේ නේද? අපි සාමාන්‍යයෙන් කියන්නේ කිසිම ටෙක්ස්ට් එකක් මේ අහමු ලෙස ගොඩ නැගෙන්නේ නැහැ. යම් ටෙක්ස්ට් එකක් ගොඩ නැගෙන්නේ තවත් ටෙක්ස්ට් එකක ආධාරයෙන්. එතකොට අපේ මහා වංශයේ අපි ඒක කෘතියක් හිතට ගත්තම ඒක මොඩලයක් පාවිච්චි කරපු බවක් පේනවා ග්‍රීක අපි කියන්නේ මේ මහා කාව්‍ය. දැන් මම හිතන්නේ මේ මහානම හාමුදුරුවෝ කියන්නේ මේක මහා කාව්‍යයක් විදිහට ගොඩනගනවා කියලා කියන්නේ. එතකොට මේ මහා කාව්‍යයක් හැටියට ගොඩනගනවා කියනකොට මෙන්න මේක මහා කාව්‍යයක් කියන්නේ ග්‍රීක මහා කාව්‍ය දෙකක්. අපි කියන හෝමගේ ඉලියඩ් and ඔඩිසි. මේ මහා කාව්‍ය ආකෘතිය එයින් ආభాෂයක් ලැබු බව පේනවා. මොකද විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ඔය මේ විජය කුවේණි කතන්දර තුල මේ විජය කුවේණි කතන්දර තුල අපට පේනවා මේ ග්‍රීක මිත්‍යා කතා ආධාරයෙන් තමයි මේ කතාව ගොඩනගලා තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රීක
ඔව් ග්‍රීක මිත්‍යා අපි එකක් තමයි මම දෙක මගේම අදහසක් මේ මෙන්න මේක මම මෙහෙම කියන්නම්. මේක මේ අදහස මම මුලින් ගන්නේ කවුද මෙන්න මේ මර්ලින් පීරිස්. ඒ කියන්නේ ප්‍රොෆෙසර් මර්ලින් පීරිස් පේරාදෙණිය යුනිවර්සිටි. එමිරිටස් ප්‍රොෆෙසර්. මේ එතුමා ලියලා තියෙනවා මේ එකක් මෙතන මම රිෆර් කරලා තියෙනවා යෝන සභාගවත්තු කියලා. that Greek enclave in අනුරාධපුර. ඊට පස්සේ මෙතුමාගේම තව එකක් තියෙනවා මම මෙතන මාක් මේ රිෆර් කරලා Greek story motifs in the Jatakas කියලා. එතුමා මහාවංශ විතරක් නෙමෙයි එතුමා කියනවා මේ යම් ජාතක කතා තුලක් මේක තියෙනවා කියලා. හැබැයි මේ මෙතුමලත් එක්ක අපි එකඟ නොවන දෙයක් තමයි මෙතුමලා මේ පැත්ත කතා කරලා. ඉතින් ග්‍රීසියෙන් අපි ගත්ත දේවල් අපි ග්‍රීසියෙන් ගත්ත දේවල් කතා කළාට මෙතුමලා කතා කරන්නේ අපින් ග්‍රීසිය ගත්ත දේවල්. දැන් මේ එතුමාලා මේ කතා කරන තුන්වෙනි සතවර්ෂයෙන් පස්සේ පස්වෙනි සතවර්ෂය දක්වා අපි ගත්ත දේවල්. නමුත් අපි ක්‍රිස්තු වර්ෂ මේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සතවර්ෂයේ එහා පැත්තේ මොකද දැන් අපේ රටේ ඉදිකිරීම් තියෙනවා පැරණි අති තාක්ෂණයකින් අති දක්ෂ තාක්ෂණයකින් ඉදිකරපු ඉදිකිරීම්. චෛත්‍ය ඊට පස්සේ වැව්වමුණු පොකුණු බොහෝ ඉදිකිරීම් වල නටමුන් අපිට අවශේෂ වෙලා ගිහලා තියෙන නටමුන් අද අපිට දකින්න පුළුවන්. රිටිග්ල අම්පාර එතකොට අපේ අට කොනේම මේ හෙළබිමේ. එතකොට අපි ග්‍රීක ගණිතඥයෝ ගැන කතා කරනවා. එතකොට අපිට ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. අපි පයිතගරස්ලා ගැන කතා කරනවා. ගණිතඥයෝ ගැන කතා කරනවා. විද්‍යාඥයෝ ගැන කතා කරනවා. එතකොට මේ හෙළබිමේ මේ තාක්ෂණය ගොඩ නැගෙන්නේ අර මිනිස්සුන්ගේ මේ කියන්නේ ග්‍රීකයෙන් අපි ගත්තද ඒ ග්‍රීකයන්ගේ තාක්ෂණය අපි ගත්තද ගණිත තාක්ෂණය නැත්නම් ඒ ක්‍රිස්තු පූර්ව 3ට එහා මේ හෙළබිමේ අර මහා නිර්මාණ ගොඩ නැගෙන්නේ මෙහි තාක්ෂණය ඒ අපේ රටේ තිබ්බ තාක්ෂණය එහෙට ගියාද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් සමාජය කතා කරන්නේ පෙළඹිලා තියෙන්නේ ග්‍රීකයෙන් මේ ග්‍රීසියෙන් මෙහෙට ආවා. ග්‍රීකයන්ගේ තාක්ෂණය මෙහෙට ආවා. ඒ යුරෝපා කරේ ආශ්‍රිතව හිටපු ගණිතඥයන්ගේ දැනුම තමයි ආසියාවට යොමු වුණේ කියන එක තමයි සමාජය අද වෙනකොට කතා කරන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි. ඒකත් මම හිතන්නේ මේ සුදු මහත්තයා කතන්දරේම එක උපක්‍රම තමයි ඒක මට හිතෙන හැටියට. ඒ කියන්නේ අපේ මනස වහල් කරලායි තියෙන්නේ. අපිට ඒ පැත්ත ආවරණය කරලායි තියෙන්නේ. ඒ නිසා අපිට හිතන්න බෑ එහාට. අපි නිතරම හිතන්නේ එකක් තමයි අපි ඉතිහාසයේ අපේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සතවර්ෂයෙන් එහාට යන්නේ. නැත්නම් විජයගේ ආගමනයට එහා අපි යන්නේ නැහැ. අපි එතන නතර කරලා තියෙනවා. මොකද එයාට සුදු මහත්තයාගේ කතාව ඒගොල්ලන්ට ඕන කරලා තියෙනවා අපි එතන නවත්ත ගන්න. මොකද ඉන් එහාට අපි ගියොත් එහෙම අපිට පේනවා ඒගොල්ලෝ අපෙන් ගොඩක් ගත්තයි කියලා. ඒ නිසා අපිව අපට ඒක අපේ ඉතිහාසය අමතක කරවලා තියෙනවා. මේක සුදු මහත්තයාගේ උපක්‍රමයක් ඒ කතාවේ. ඉතින් ඒ නිසා අපි ගැන කතා කරන්නේ නැහැ. අපි කිසිවක් හිතන්නේ නැහැ. ඉතින් මේ කතාවේ මම ආපහු මේ ජනිත් මහත්තයා ආපස්සට ගියොත් එහෙම හරි ආපස්සට ගියොත් එහෙම මේක මේ සම්බන්ධයෙන් මම දකින සම්බන්ධයන් ඔබතුමාත් එක්ක බෙදා හදා ගන්න මේ ඊඩිපස් කියන නාට්‍ය මම එතනින් ආපහු යන්නම් එතෙන්ට ඔබතුමා වරගෙන දැන් ඒකේ අපට පේනවා මේ ජනිත් මහත්තයා ඒක නාට්‍ය හරියට අධ්‍යයනය කරන ඇතුලේ ඒ කියන්නේ ඒකේ ප්ලොට් අපි කියන ප්ලොට් කන්ස්ට්‍රක්ෂන් එක නැත්තම් කතා සන්දර්භයේ බලපුවාම ඒක තුලක් තියෙනවා අපට මේ බුදුදහමේ මේ කේන්ද්‍රීය සංකල්පයක් අපි කියනවා මොකද්ද මේ සත්‍ය ගවේෂණය මේ නාට්‍යයේ ප්ලොට් එක නැත්තම් කතා සම්ප්‍රදාය මම කැමතියි ඔබතුමා අර කතාව නතර කරපු තැන තිබ්බ අර මහාචාර්යතුමාගේ ග්‍රීසියෙන් මෙහෙට ආවද මෙහෙන් ග්‍රීසියට ගියාද කියලා ඔබතුමා කතාවක් නතර කරේ. ඔව් මම කතා කරන කලින් නේද? අන්න එතනින්ම පටන් ගන්නවනේ. එතන ආපස්සට ගිහිල්ලා. හරි අපි එතන අපි ආපස්සට ගියොත් මෙහෙම ඒක කතා කරනකොට අපිට මෙහෙම ජනිත් මහත්තයා කතා කරනවා මේ ඔය විජය කුවේණි කතන්දරේ. නේද? ඒ කතන්දරේ අපි දැන් එතුමා ඔය මම කියන්නේ ප්‍රොෆෙසර් මර්ලින් පීරිස්. හරි? ප්‍රොෆෙසර් මර්ලින් පීරිස්ගේ ගොඩක් මේ ආටිකල්ස් ලියලා තියෙනවා. රොයල් ඒසියාටික් එකට තමයි වැඩියක් ලියලා තියෙන්නේ. එතකොට වෙනම කෘතියක් එතුමා සම්පාදනය කළා Greek motifs in Jataka tales කියලා. එතකොට අපි ගත්තොත් මේ විජය කුවේණි කතාව දැන් එතුමා කියන එකෙන් අපි පැත්තකට දාලා අපි ගිහින් බැලුවොත් එහෙම ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් ග්‍රීක මිත්‍යා කතා කියවලා. මේ ග්‍රීක මිත්‍යා කතාවල එකක් තමයි මිඩේයා මිත්‍යාව කියලා එකක් තියෙනවා. අනික තමයි ඔඩීසියස් සහ සර්ස්. ඒ කියන්නේ ඔය හෝමගේ ඔඩිසි කියන මේ මහා කාව්‍යය. ඔඩිසි කියන මහා කාව්‍යය ඔඩිසියස්ගේ පුනර් ආපහු ගමන ඉතාකවට එන ගමනේදී ඔහු එක්තරා ස්ථානයක නවතිනවා. ඒ තමයි සර්සී කියන අපගේ මේ ඒ තමයි කාන්තාව. අපි ඒකට අයිය වගේ වචන ඒක ප්‍රොනවුන්ස් කරමින් මෙතන මම මාක් කරලා ඇති. මේ දූපතක් මේ දූපති සර්සී කියන කාන්තාව හම්බ වෙනවා. මේ සර්සී කියන කාන්තාව හම්බ වෙන එක විජය කුවේණි හමුහා ඉතා සමානයි. විජය කුවේණි හා ඉතා සමාන මේ කතන්දරේ. ඒ සිද්ධ වෙන සිතුවිලි ඒ කියන්නේ සිදු වෙන සිදුවීම් දැන් අපි කියන කුවේණි කියන්නේ අර විජය කවුද මොකද ජනිත් මහත්තයා මේ දැක්කයි කියන්නේ
කවුරු පිටිපස්සෙන්ද ගියයි කියන මේ විජේගේ අර කණ්ඩායම ඔය සුනක බැල්ලියක් පස්සේ නේද? හරි සුනක බැල්ලියක් පස්සේ යනකොට එහෙම ගියයි කියලා කියන්නේ. හම්බුනා කියන්නේ. ඔව් මේකේ කතන්දරෙත් ඔය කතන්දරේම තමයි තියෙන්නේ. එහෙම ගිහිල්ලා ඊට පස්සේ යාගේ කට්ටිය ආරයා හංගගත්ත අය. ඊට පස්සේ මෙයා ගිහිල්ලා මේ විජ්ජාපාලා ඒගොල්ලෝ එළියට ගත්ත අය. මේ කියන කතාව ඔක්කොම මේකේ තියෙනවා. මේ ඔඩිසියස් සර්සි කියන මේ කතාවේ තියෙනවා. මේ මෙතන තමයි විජය කුවේණි කතාවේ ආරම්භය. විජය ඇතුළු 700ක් පිරිස කුවේණි ග්‍රහණයට ලක් කරගන්නවා කියලා කතා කරනවා නේද? අන්න හරි. මේ ග්‍රහණයට ගැනීමයි මේ කතාවේ මේ ඔඩිසියස් සර්සි ග්‍රහණයට ගැනීමයි වෙනසක් නැහැ. මේ දෙකම සමානයි. ඊටාම සමානයි. ඒතර අපි විජය කුවේණි කතාව මේ කතාවෙන් ගත්තයි කියලා කියන්නේ අපි එහෙම කියන්නේ මේ හෝමගේ මේ මොකද අපි කියන්නේ එපික් කාව්‍ය නැත්නම් මහා කාව්‍ය ලියවෙන්නේ 7 වන ක්‍රිස්තු පූර්ව 7 වන සතවර්ෂයේ. ඊට පස්සේ අනිත් කතාව තමයි මිඩියා මිත්‍යා කතාව. මේ කතාවෙන් තමයි විජය කුවේණි කතාවේ දෙවන කොටස, ඒ කියන්නේ අවසන් කොටස ගොඩ නැගෙන්නේ. මේකෙදි ජේසන් සහ අපි කියන ආගනොට්ස් කියලා. ජේසන්ගේ මේ මොකද මේ ගෝල්ඩන් ෆ්ලීස් හොයාගෙන යන ගමන. ඊට පස්සේ එහිදී කොහොමද මේ කවුද අපි කියන්නේ මේ මිඩේයා කොහොමද උදව් කරන්නේ? මේ උදව් කිරීම කුවේණි විජයට උදව් කරන කීම හා සමානයි. ඊට පස්සේ කොහොමද ඔහු රාජ්‍යත්වය ඒ බල කෑදරකම නිසා මිඩියා පන්නලා දාන්නේ කොහොමද දරුවොත් එක්ක? ඒකම තමයි විජය කුවේණි කතාවෙත් වෙන්නේ ඒත් බල කෑදරකම නිසා. වෙනත් කාන්තාවක් විවාහ කරගන්න යනවා මේ බලය තහවුරු කරගන්න. මෙතන ජේසන් කරන්නේත් ඒ කතාවමයි. එතකොට මේ කතාව අපේ මේ කතාව මේ විජය කුවේණි කතාවේ අපි හොඳට කිව්වම පේනවා මේ කතාව දෙකත් එක කිව්වම පේනවා ඒක ගොඩ නැගලා තියෙන එක කොටස පළවෙනි කොටස මේ ඔඩිසියස් සර්සි කියන කතාව පදනම් කර ගොඩ නගනවා. ඊට පස්සේ අග කොටස මිඩියා ජේසන් මේ සම්බන්ධ කතාව ආශ්‍රයෙන් විජය කුවේණි කතාව ගොඩ නැගලා තියෙනවා. එතකොට ඒක අස්සට එනවා ඇත්තටම ඊට පස්සේ මේ විෂ්ණු කියන කතන්දරෙත් එනවා. ඔය මේ කවුද අපේ ඔඩිසියස්ගේ කතාව වෙනවා හර්මිස් කියලා. දැන් මේක ගත්තොත් මම මෙතන ලියලා තියෙනවා හර්මිස් දේව පණිවිඩකරු ඔහු සංචාරකින් හා කොල්ලකරුවන් ආරක්ෂා කරයි. මම හිතන්නේ ජනිත් මහත්තයා මේ විෂ්ණු කරෙත් ඒකම නේද? ඒක කළා දෙන්නේ නේද? ඔව් විෂ්ණුත් එක්තරා විදිහට කළේ මේ කොල්ලකාරයෙක් මේ රකින්න එක. එතකොට මේ ග්‍රීක සමාජයේ විශ්වාස කරා හර්මිස් කියන්නේ කොල්ලකාරෝ රකින්න දෙවියෙක් කියලා. එතකොට මේ අපිට පේන මේ අදහස් තමයි අරන් තියෙන මේ විෂ්ණුගේ මේ කතන්දරයට සම්බන්ධ කරන්න කියලා. ඒ කියන්නේ විෂ්ණු විජයව රැක්කයි කියන එක. ඒක ඊටා සමානයි හර්මිස් කියන මේ කොල්ලකරුවන් රකින්න දෙවියෝ. ඉතිහාස කතාව තුල මේ කතාකාරතුතුන්නේ අපේ දැන් ඉතිහාස කතාව තුල ලියලා තියෙන්නේ ඒක නෙමෙයිද? බාර දුන්නයි කියනවනේ විෂ්ණුට අර විජයව ආරක්ෂා කරන්න කියලා පිරිත් නූල් බඳපු කතාවකුත් කතා කරනවානේ. ඉතිහාසෙ ගොඩ නැගිලා තියෙන්නේ ඒ ඔස්සේනේ. ඕක ජනිත් මහත්තයා ඕක අපිට යන්නවා. ඒ කියන්නේ බුදුහාරු සමාන කරලා තියෙන දේ සූස් කියන්නේ ඔලිම්පියන් ඩයිනාස්ටි එකේ මහ දෙවියෝ. ඒ මහ දෙවියන්ගේ පණිවිඩකරු තමයි කවුද? මේ හර්මිස් කියන්නේ. එතකොට බුදුහාරුන්ගේ පණිවිඩකරු තමයි අපිට කතන්දරේ හැටියට පේන්නේ කවුද? විෂ්ණු කියලා. එතකොට මේ ග්‍රීක කතාවේ එහෙම අරගෙන තමයි මේ කතාව ගොඩනගලා තියෙන්නේ. මේ හැම දෙයක් තුලම මේ ග්‍රීක කතාවෙන් ගත්තයි කියලා අපිට පේනවා. ඒ නිසා මම කිව්ව ඔබතුමාට මේක අපි අර ප්‍රොෆෙසර් මර්ලින් පීරිස් කියන කතාවට පැත්තකට දාලා අපි ගිහලා හෙව්වොත් එහෙම අපිට මේක දකින්න හම්බ වෙනවා. ඉතින් නමුත් මේ මෙතන තියෙන අපි දැන් ඉස්සලා කතා කරපු දේ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙතුමලා කතා කරාට මේ ග්‍රීසියෙන් අපි ගත්ත දේවල් ගැන මේ ක්‍රිස්තු වර්ෂවල නෙමෙයි කියන්නේ. මේ ක්‍රිස්තු වර්ෂවල මේ කියන්නේ මේවා ගැනන්නේ. අපේ පොත් කියන අපි ග්‍රන්ථාරූඪ වෙනකොට ක්‍රිස්තු වර්ෂ අපි කියන 5 වන සතවර්ෂය කියලා. නමුත් අපි යන්නේ ඊට තව සතවර්ෂ 10ක් එහා පැත්තට. ඒ සතවර්ෂ 10ක් එහා පැත්තට ගියාම දැන් අපේ කතාව මූලික දේ ඒක. කොහොමද ග්‍රීකයෝ අපෙන් ගත්තේ කියන එක. දැන් ග්‍රීකයෝ අපෙන් ගත්තේ වගේ මේගොල්ලෝ මෙතුමලා කතා කරන්නේ. දැන් මම හිතන්නේ ප්‍රොෆෙසර් මර්ලින් පීරිස් පුජ්ජලක මම කතා කරොත් එහෙම එතුමලා මේක හොඳට දන්න අය. නමුත් මේව ගැන කතා වෙන්නේ නැහැ. මේ අපි ගත්ත ඒවා කතා වෙනවා. අපෙන් ඒගොල්ලෝ ගත්ත ඒවා කතා වෙන්නේ නැහැ. අපෙන් ඒගොල්ලෝ ගත්ත කතා කරන්න අපි තවත් ඉස්සරහට යන්න ඕනේ. කියන්නේ සතවර 10ක් එහා පැත්තට යන්න ඕනේ. ක්‍රිස්තු පූර්ව 5 වන සතවර දිහාට යන්න ඕනේ. එහෙම ගිහිල්ලා බලපුවාම ඒ ක්‍රිස්තු පූර්ව 5 වන සතවරේ ලියවෙන නාට්‍යයක් තමයි මම ඊඩිපස් රජු කියන නාට්‍යය. මේ ලෝක ප්‍රසිද්ධ නාට්‍යය. ඉතින් මේ නාට්‍ය තුල එහෙම පිටින්ම තියෙන්නේ මේ බෞද්ධ සංකල්ප. ඉතින් මේවා ගිහින් තියෙන මේ පෙරදිගින් ගියේ ඇයි අපි හීනමානයක ඉන්නේ නේද රණවීර මහත්මයා?
ග්‍රීසියෙන් මෙහෙට ආව කියලා අපි බොහොම විවෘතව කතා කරන්න පෙළඹුණාට ඇයි අපිට හිතන්න බැරි මේ කරුණු ඔස්සේ මේ අපේ රටේ මෙච්චර ලොකු ශිෂ්ටාචාරයක් තිබ්බ අපේ රටේ තිබ්බ සංකල්ප බුදුදහමත් එක්ක ගොඩනැගුණු ඒ සිද්ධාන්ත ඔස්සේ ඒ දේවල් යුරෝපාකරයට ගියා කියලා ඇයි අපිට කරුණු හොයලා බලන්න බැරි නේද? අපි තාමත් ඉන්නේ ලොකු හීනමානක නේද? රණවීර මහත්මයා අපේ සමාජයේ. අපිට මේ දෙකක් අපිට තියෙනවා මේ කවුද අපි මේ ජනිත් මහත්තයා එකක් තමයි ওই ග්‍රීක දර්ශනයේ සාහිත්‍යය ගැන කතා කරන්නේ අපි විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම කැලණියේ තියෙනවා ඒකට ඩිපාර්ට්මන්ට් එකක් පේරාදෙණි ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ක්ලාසිකල් ඩිපාර්ට්මන්ට් කියලා. එතකොට අපි බලන්න ඕනේ මේ ක්ලාසිකල් ඩිපාර්ට්මන්ට් වල ඉන්න අපි ගොතුන්ට මේ අපේ සංස්කෘතික පදනම තියෙනවද කියන එක. එහෙම ඉන්නයි නැතුවම නෙමෙයි. එහෙම ඉන්නයි නැතුවම නෙමෙයි සමහරුන්ට මේකේ පේන්නේ නැහැ. මෙහෙම සම්බන්ධයක් තියෙනවායි කියලා. මොකද අපේ ඔළුව වලට දාලා තියෙන්නෙම අපි එහෙම ගත්තේ නැහැයි කියලානේ තියෙන්නේ. අපිට ගන්න විදියක් නැහැ. අපි එහෙම මට්ටමකයි නෙමෙයි. අපින් දැනුම ඒගොල්ලන්ට ගෙනියන්න තරම් උසස් දැනුමක් අපිට තිබුණේ නැහැ කියන තමයි අපේ ඔළුවේ තියෙන්නේ. ඒ හිණමාන අපි තුල තියෙන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවකත් හැරිලා බලන්නේ බැරි වෙලාවත් අපේ කකුලට හැපි මේක ASCII තියනව නේද අපේ මැනික් කියලා. අපි හිතන්නේ නැහැ. අනිත් වර්ගය තමයි අනිත් කණ්ඩායම තමයි හිතාමතා මේක දැක්කත් අමතක කරන කණ්ඩායම. මේ දෙකක් ඉන්නවා අපේ. එකක් තමයි මේක නොදකින කණ්ඩායම. අනිත් කටි තමයි මේක දකිනවා. නමුත් ඒගොල්ලෝ මතු කරන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ හංගලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය වෙනස්. ඒගොල්ලෝ බටහිර වෙනස් සම්ප්‍රදායක් තමයි අනුගමනය කරන්නේ. ඒකට ඒගොල්ලෝ මේක පෙන්වන්නේ ඒගොල්ලෝ හංගලා දානවා. අපේ ඇයට මේක සමහරට දකින්න විදිහක් නැහැ. මේ ප්‍රශ්න දෙකම තියෙනවා මේ ජනිත් මහත්තයා මෙතන. හොඳයි අනිවාර්යයෙන්ම අපි කතාවට යමු. ඔව් අපි කතාව වෙනවා. අපි ආපස්සට ගියොත් ජනිත් මහත්තයා මේ අපේ කතාවේ අපි මුල කතාවට මෙතන හරි දැන් මෙහෙම අපි නාට්‍යයක වස්තු සංදර්භයක් වස්තු සංදර්භය නැත්නම් අපි කියන ප්ලොට් කන්ස්ට්‍රක්ෂන් එකක් ගැන කතා කරනවා. එතන මේ ඊඩිපස් රජු කියන නාට්‍යයේ ගොඩනගන මේ වස්තු සංදර්භය නැත්නම් ප්ලොට් කන්ස්ට්‍රක්ෂන් එක තුල අපට පේන්නේ මේ සත්‍ය ගවේෂණයක් ඇත්තටම. ඒ කියන්නේ ඊඩිපස් රජු සත්‍ය ගවේෂණය තමයි මෙතන යෙදিলা තියෙන්නේ. ඒක අපිට පේන එක පැත්තක ඒක සත්‍ය ගවේෂණේ මූල පටන් ගන්න වෙන විදිහකට. ඒක තමයි මිනි මරුවා කවුද කියන හොයන්නේ. මේක සංකේතවත් ප්‍රශ්නයක්. සංකේතාත්මක ප්‍රශ්නයක් ඇත්ත ප්‍රශ්නේ නෙමෙයි. ඇත්ත ප්‍රශ්නේ සත්‍ය මොකද්ද කියලා හොයන්නේ නැහැ නේද? සත්‍ය ගවේෂණය. ඒක සංකේතවත් ප්‍රශ්නයක් දානවා. ඒ තමයි මිනි මරුවා කවුද කියලා හොයන එක. අපිට මුල් සිද්ධි වලින්, ඒ කියන්නේ මුල් 1 2 3 කියන මේ සිද්ධි වලින් අපිට පේනවා ඔහු මිනි මරුවා හොයන්න පටන් ගන්නවා. මේක ඇත්තටම කතාව ගත්තොත් මිනි මරුවා වෙන කෙනෙක් නෙමෙයි ඔහුමයි. එහෙත් ඔහු සැක කරන්නේ තමාව. ඒ කියන්නේ සත්‍ය හොයන්නේ පිටපැත්තේ සත්‍ය හොයන්න උත්සාහ කරන්නේ. ඇතුලේ නෙමෙයි. ඉතින් එම නිසා ඔහු පිටපැත්තේ ඇත්ත එක රණ්ඩු වෙනවා. හැමෝම එකම රණ්ඩු වෙනවා. මේ සත්‍ය පිටපැත්තේ හොයාගන්න යන නිසා. නැත්නම් මිනිමරෝ පිට හොයන්න යන නිසා. මේ දැන් මම මේ දෙවනි අංශයේ මම ලියලා තියෙන එක quest outside නැත්නම් මේ සත්‍ය සෙවීම නැත්නම් මිනිමරෝ සෙවීම ඔහු කරන්නේ පිටපැත්තේ. එම නිසා අරගල ගොඩයි ප්‍රශ්න ගොඩයි. ඔහු තුලට හැරෙන්නේ. ඔහු සැක කරන්නේ නැහැ. සත්‍ය තමා තුල තිබිය හැකියයි ඔහු හිතන්නේ නැහැ. එක්තරා මොහොතක මේක වෙනසකට ලක් වෙනවා. එක්තරා සිද්ධියක් නිසා මේක වෙනසකට ලක් වෙනවා. ඔහු මුල් වරට ඔහු සැක කරන්න පටන් ගන්නවා තමා අති මේ මිනිමරෝ සිද්ධ වෙන්න බැරිද කියලා. මොකද ඔහුට මතක් කරන ඔහු විසින් කරපු දෙයක්. ඒ නිසා ඔහු සැක කරන්න පටන් මෙතන ඉඳලා. මෙතන අපි කියනවා සත්‍ය සෙවීම මුල් වරට ඔහු තමා තුලට හැරුණා. මේ තමා මුල් වතාවටම ඔහු තමා තුල සත්‍ය හෙවීම පටන් ගන්න තැන. මෙතන සත්‍ය හොයන්න පටන් ගත්තට පස්සේ මේ සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය අපිට පේනවා ඉක්මන් වෙනවා කියලා මේ නාට්‍යයේ. ඊට පස්සේ මෙතන ඔහු තවදුරටත් හොයන්නේ තමාව නෙමෙයි. තමා කවුද කියලා නෙමෙයි හොයන්නේ. ඔහු හොයන්නේ මිනිමරුවා කවුද කියලා. තමා තුළ මිනිමරුවා හොයන්නේ. ඊට පස්සේ තවත් සිද්ධියක් මේක සිද්ධ වෙනවා. අපි සිද්ධිය පැත්තකට දාලා කතා කරලා අපිට වෙනත් කතාවක් වෙනත් සාකච්ඡාවක් ඕන අපිට නාට්‍ය ගැන වෙනම කතා කරනවා. අපි මේක උඩින් නාට්‍යනේ කතා කරන්නේ මේ අපේ කතාවට සම්බන්ධ කරගන්න. එතකොට ඊළඟ තවත් සිද්ධියක් වෙනවා. ඒ සිද්ධියේ ඔහු මිනිමරුවා හෙවීමට අමතරව තමන් කවුද කියලා හොයාගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ අනන්‍යතාවය. තමන් කවුද කියන එක හොයන්න පටන් ගන්නවා. ඒ තමයි අපි කියන සත්‍ය ගවේෂණය, නියම සත්‍ය ගවේෂණය තමා තුළ තමන් කවුද කියලා හොයන එක. මම හිතන්නේ ජනිත් මහත්තයා මට ඔබතුමාගේ මේ වෙලාව උදව්වක් ඕන වෙනවා. මම හිතන්නේ බුදුදහමේ තෝක නේද තියෙන්නේ. මේකම තමයි තියෙන්නේ නේද? තමා තුළින්ම සත්‍ය සොයා ගැනීම. ඔව් තමා තුළින්ම සත්‍ය හොයාගන්න ඕනේ කියන්නේ. මොහොම ඊට පස්සේ ඒක තමයි කරන්නේ. ඔහු තමා තුළ සත්‍ය හොයාගෙන යනවා. ඊට පස්සේ ඊළඟ දර්ශනයේදී අපිට පේනවා ඔහු සත්‍ය හොයාගන්නවා. සත්‍ය අපි මෙහෙම කියමු අපි මෙතන සත්‍යයන් දෙකක් කියලා ඊට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මිනිමරුවා කවුද? මිනිමරුවා කවුද? තමන් කවුද? මොහොම මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු මෙතන ලැබෙනවා. මේ recognition කියන recognition of truth කියලා මම ලියලා තියෙනවා. නැත්නම් මේ සත්‍ය මේ plot construction මේකට අපි කියනවා climax කියලා. මේ climax එකේ ඔහු මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු හොයා ගන්නවා.
ඒ පිළිතුරු හෙවීමත් එක්ක මොහොත සිද්ධ වෙන්නේ එක්තරා අපි කියන ඛේදාන්තයක් නැත්නම් අපි කියන දුකටපත් වීමක්. මොකද මේ කතාවේ මම එක පැත්තක මම හිතන මෙතන ලියලා තියෙනවා සත්‍ය දැනීම කෙතරම් වේදනාකාරීද කියලා. මේක ටයිරීසස් තමයි ඒක කියන්නේ. How terrible to see the truth when the truth is only painful to him who sees it. සත්‍ය දකින්න කෙනා තමයි ඒකේ තියෙන වේදනාව බියකරු බව දකින්නේ. මොහු මේකේ බියකරු බව මේකේ වේදනාව දකින්නේ ඇත්තට මේ සත්‍ය හොයාගත්තට පස්සේ. ඉතින් අපිට පේනවා ජනිත් මහත්තයා මේකේ මේ ප්ලොට් කන්ස්ට්‍රක්ෂන් එක ගොඩනගන්නේ මේ බෞද්ධ සංකල්පයේ සත්‍ය ගවේෂණය කියන එක අරගෙන. ඊට අමතරව ඔබතුමාට තවත් මම එකක් බෙදා ගන්න ඕනේ මේත් එක්කම. දකින්නවා කියන එක සහ රණවිරමද සත්‍ය දකින්නවා කියන එක සහ සත්‍ය දැනගන්නවා කියන එක දෙකක් නෙමෙයි. එතකොට කවුරු හෝ කෙනෙකුට සත්‍ය මඟ කියලා දෙන්න පුළුවන්. ඔව්. ඒ ඔස්සේ සත්‍ය දැකගත යුත්තේ තමා විසින්මයි. එහෙම නේද? එහෙම නේද? තමා විසින්ම සත්‍ය දැක ගන්න ඕනේ. මේ කතාව මේකත් වෙනවා නිදන් මහත්තයා ඔබතුමාට පිංස දෙන එක කතා කිව්වට. හරි? මේකේ ඒක තමයි සිද්ධ වෙන්නේ. ඔහු විසින්මයි මේ සත්‍ය දැනගන්නේ. මේ ගැන කතා වෙනවා ජනිත් මහත්තයා පස්සේ. ඒ කියන්නේ ග්‍රීක අපි කියන තීබන් එල්ඩර්ස්ලා කියලා. මේ ඊටිපස් මේක ඊට පස්සේ කරන්නේ ඇස්සන්ද කරගන්නවා. ඒ ඇස්සන්ද කරගෙන එළියට ඒක දඬුවමක් හිට කරන්නේ. ඒ තමා විසින් සිදු කරන පංචානන්තරය පාප කර්ම දෙකක්. හරි පාප කර්ම දෙකක් මොහු විසින් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඔහුට ඕන කරනවා මේ ජීවිතයේ තුලම ඒකට වද වේදනා විඳින්න. ඒකට ගෙවීමක් කරන්නේ ණයෙන් නිදහස් වෙන්න. ඒ තමයි ඔහුගේ පිළිගැනීම. ඔහු සම්ද කරගන්නවා. එළියට ආවට පස්සේ මේ වැඩිහිටියෝ අහනවා ඔහුගෙන්. ඔහුට කියනවා ඔබ සියදිවි හානි කරගත්තා නම් හොඳයි කියලා. ඔහු ඔවුන්ට දෙන සියදිවි හානි කරගත්තා නම් හොඳයි කියන එක පමණක් නෙමෙයි. ඔබට මේ කවුද මේක කළේ කියලා අහනවා. ඔහු කියනවා ඇපොලෝ මිත්‍රෝනේ ඇපොලෝ දෙවියෝ මේක කරේ. ඊට පස්සේ ඔහුට එකපාරටම ඒ ඔහුගේ කතාව වෙනස් කළා. ඔහු කියනවා නෑ ඇපොලෝ දෙවියෝ නෙමෙයි මම්මයි මේක කළේ. ඒ කියන්නේ ඔහු වගකීම තමාටම ගන්නවා. මේ සියලු දේවල් වල අපි බුදුදහමෙත් මේක තියෙනවා. වගකීම තමාම ගන්නවා. තමා බාර ගන්නවා. වෙන බාහිර බලවේග වලට වගකීම් බාර දෙන්නේ නැහැ. මොහු වගකීම් බාර දුන්නා මුලින් බාහිර බලවේග වලට. එහෙන් බාර දීලා තමයි ඒගොල්ලොත් එක්ක සටන් කරන්න පටන් ගත්තේ. ගැටුම් ඇති කරගත්තේ. ඊට සත්‍ය තමා තුල හොයන්න පටන් ගත්තට පස්සේ ඔහු වගකීම් කාටවත් බාර දුන්නේ. ඒ වගකීම් ඔහු තමා කරමතම දමා ගත්තා. ඉතින් මේ කතන්දර තුල ඉතින් අපිට ඇත්තටම පේන්නේ මේ බුද්ධ ආගමේ තියෙන ගැඹුරු සංකල්පන. මේවා විතරක් නෙමෙයි මම පොඩ්ඩක් කතා කරේ. මේ අපි කතා කරන cause and effect හේතුඵල දහම. මේ නාට්‍ය කිසිම සිද්ධියක් අහඹු ලෙස සිද්ධ වෙන්නේ නැහැ. අපේ දැන් වර්තමාන අපේ නාට්‍ය අපි ඕන තරම් දකිනවා. ඒ කියන්නේ අපි කියන අහඹු සිද්ධු නැත්තම් ආකර්ෂණීය සිද්ධි අපිට විශ්වාස කළ නොහැකි සිද්ධි. කිසිදු විශ්වාස කළ නොහැකි සිද්ධියක් මේකේ නැහැ. මේ සියල්ල ගොඩනගන්නේ හේතුඵල දහමට අනුව. මේ කතාව ගොඩනැගීම තුල පවා එහෙනම් අපිට පේනවා මේ හේතුඵල දහම කියන එක. ඒකත් අරගන්නේ බුදුදහමෙන් අරගෙන මේ කතාව ගොඩනගන්නේ. ඉතින් තව කතා ගොඩක් මේ ජනිත් මහත්තයා මේ ගැන කියන්න තියෙනවා. මම වැඩි ගොඩක් කියනවා. මම පොඩි මතක් කිරීමක් කරත් තවත් දෙයක්. ඒ තමයි කර්මය සහ කර්මයත් එක්ක එකතු වෙන පැකේජ් එකක් අපි කියන්නේ. කර්මයත් එක්ක එන පැකේජ් එකක්. දැන් මේගොල්ලන්ගේ විශ්වාසය ඉරණම තමයි මේක කරන්නේ. මොහුට මේක දේව කැමැත්තෙන් සිද්ධ වෙන්නේ. මේ දේව කැමැත්ත අනුව මේක සිද්ධ වෙන්නේ. නමුත් මේ දේව කැමැත්ත අනුව සිද්ධ වෙනවා කියන එක ප්‍රශ්නයට ලක් කරනවා සොෆොක්ලීස්. මේක ප්‍රතිඵලයක් හැටි ජනිත් මහත්තයා මෙච්චර විශිෂ්ට නාට්‍යයට මේක විශිෂ්ට කෘතියක් හැමෝම පරිශීලනය කරනවා ඕනම නාට්‍යකාරයෙක් මේක පරිශීලනය කරනවා එහෙම නාට්‍යයට ලෝක විශිෂ්ට නාට්‍යයට කිසිදු ත්‍යාගයක් හම්බෙන්නේ නැහැ මේ ඔලිම්පියන් මේ නාට්‍ය අපි කියනවා ඒගොල්ලෝ නාට්‍ය පෙන්වුවේ නාට්‍ය තරඟවලදී විශේෂයෙන් මේ නාට්‍ය තරඟවලදී මේ නාට්‍යයට ඔහුට කිසිදු තෑග්ගක් අවෝඩ් එකක් ලැබෙන්නේ නැහැ ඒ කියන්නේ හේතුඵල දහම මේ තුල කතා කිරීම නිසා නේද දේවවාදී සංකල්ප මෞම්වාදය ප්‍රතික්ෂේප කරලා හේතුඵල දහම කතා කරපු හින්දා මටත් පේන්නේ එහෙම. ඒ කියන්නේ මේ තුල ඒ කියන්නේ ග්‍රීකයන්ට පේනවා මේ කොහෙන්ද ආවේ කියලා. ඒගොල්ලෝ නොපෙන්නනවා. ඒගොල්ලෝ දන්නවා මේ මොකද්ද මේ ගැන කතා කරන්නේ කියලා. හරි මෙයා ඇත්තට මෙයා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මෙයා ප්‍රශ්නයට ලක් කරන්නේ. මේ ප්‍රශ්නයට ලක් කරන්න ගියන්නේ බුදුදහමේ සංකල්ප. ගැඹුරු සංකල්ප ගේන්නේ. ඒ ගැඹුරු සංකල්ප ගෙනල්ලා තමයි ඒගොල්ලෝගේ පවතින සංකල්ප ප්‍රශ්න කරන ඉරණම වගේ දේවල් ප්‍රශ්න කරන්නේ. මේක මේ ප්‍රේක්ෂකයෝ දකිනවා. මේක ඒ කියන්නේ මේ මණ්ඩලය අපි කියමු ඒගොල්ලෝ දකිනවා ඒ දැකපු නිසා විය හැකි අපි මේ උපකල්පන එක විය හැකි දැක්ක නිසා විය හැකි මෙච්චර විශිෂ්ට කෘතියට කිසිම තෑග්ගක් ලැබෙන්නේ නැත්තේ. අපි එතනින් එහාට යමුද මේ ජනිත් හොඳයි රණවීර මහත්තයා කොහොම කතාව කරගෙන යන්නේ? ඔව් ඊට පස්සේ මම ඔබතුමාට මේක දැනට කියලා ඉවරයි. ඒ කියන්නේ මේ ඊටිපස් කියන චරිතය ඔහු කොහොමද ගොඩනගන්නේ? ඒ කියන්නේ ඔහු මේකට පාවිච්චි කරනවා මේ ජනිත් මහත්තයා මේ පවතින කතන්දරයක්. ඒ කියන්නේ ඊටිපස් ලෙජන්ඩ් කියලා. ඊටිපස් ලෙජන්ඩ් එක. ඒක පවතින කතාවක්. ඒ පවතින කතාවක් තමයි ක්‍රිස්තුපුර 5 වන සතේ තිබිච්ච කතාව තමයි උගන්නේ නාට්‍යයට. එතකොට මේ නාට්‍යයට ගත්ත මේ කතාවේ ඉන්න මේ පුජ්‍යලයා ඊටිපස් කියන පුජ්‍යලයයි අපිට අඟුලිමාල කියන චරිතයයි මේක ගොඩාක් සමානයි.
ඒතර අපි මේක මම මෙතන මාක් කරේ මේක මේ ස්ලයිඩ් එක හැදුවේ මේකේ බුදුහාමුදුරුවෝ කොයි විදිහට අඟුලිමාල සලකන්නේ අන්න ඒ විදිහටම කරුණාවෙන් සොෆක්ලිස් සලකනවා ඊඩිපස්ට. මේ දුෂ්ටයෙක් කියලා සලකපු ඊඩිපස් සතවර්ෂ ගණනාවක් දුෂ්ටයෙක් පාපියෙක් කියලා සලකපු ඊඩිපස් ඔහු උත්තුංග මිනිස් හැඟුම් තියෙන උත්තුංග මිනිස් සක්්‍යතා තියෙන මිනිස්සෙක් බවට පත් කරනවා. මම හිතන්නේ මොහු මේ කතන්දරය ගන්නෙ මේ ඒ කියන්නේ ඔහු ඒකෙන් ඔප්පු කරනවා ඔහු බුද්ධ ශ්‍රාවකෙක් කියලා. ඒ කියන්නේ ඔහු හැබැයි බුද්ධ ශ්‍රාවකෙක් බුදුන් සරණ ගිය පුජ්‍යලෙක් බුදුදහම හොඳට දන්න කෙනෙක් කියලා ඔහු මේකෙන් ඔප්පු කරනවා. ඊට පස්සේ ඊඩිපස් කියන චරිතය ගත්තොත් ජනිත් මහත්තයා එතුමා මේක හැම වෙලාවෙම තමන්ගේ අපි කියන මොටෝ නැත්තම් පරමාදර්ශය ඔහුගේ පරමාදර්ශය වෙන්නේ මෙන්න මම මෙතන ලියලා තියෙනවා to help his fellow men with all his power is man's most noble work. ඒ කියන්නේ මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි. මට පොඩි මතක් කිරීමක් ඔබතුමාට කරන්න. මම හිත අපේ බණ්ඩාරනායක මහත්තයාගේ පරමාදර්ශයත් ඕක තමයි. එතුමා රිපීට් නැවත කියපු දෙයක්. මේ නාට්‍යයෙන් තමයි එතුමා ජන්නේ කතන්දරේ. එතකොට මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි කියන තමයි මේ ඊඩිපස්ගේ පරමාදර්ශය මේ යෙදුම කියමන. මේක ඔහු ගන්නෙත් බුදුහාරන්ගේ පරමාදර්ශයෙන්. ඒ කියන්නේ චරිත වික්‍රේ චාරිකම් බහුජන හිතාය කියලා බුදුහාර කියන ඒ කියන්නේ බුදුහාරන්ගේ පරමාදර්ශය. බුදුහාර කොහොමද ඒ තමන්ගේ ජීවිත කාලයම ගත කළේ අනිත්‍යයට ගත කරන්න කියලා ඉල්ලා සිටියේ මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න. ඊඩිපස් කියන චරිතයත් ජනිත් මහත්තයා තම ජීවිත කාලයම ඒ කියන්නේ ජීවිතේම කැප කරන්නේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් තමන් ජීවිත පරිත්‍යාගයෙන් මේ වැඩි මනුස්සයා කරන්නේ. ඒතර මේ කතන්දරේ අපිට මේක මේ සියල්ල දැක්කම අපිට පේනවා මොක කොච්චර ළඟින් බුදුදහම ආශ්‍රය කරලා තියනවද? ඒ ගැන හොඳ කොච්චර වැටහීමක් තියෙනවද ගැඹුරු වැටහීමක් තියෙනවද කියලා. එහෙනම් මෙන්න මේ දැනුම ග්‍රීසියට ගිහිල්ලා තියෙනවා. මේ දැනුම ග්‍රීක දැනුමක් නෙමෙයි. කෙනෙකුට තරක කරන්න ඇයි ග්‍රීසිය මේ දැනුම පහළ වෙන්න බැයිද? මේගොල්ලන් මේ හිතෙන්න බැයිද කියලා. නෑ. මේක අපි හොඳට අධ්‍යයනය කළොත් එimhe මේ පාවිච්චි කරන වචන තමයි මම නොකියපු ගොඩක් දේවල් තියෙනවා. නාට්‍ය කෙනෙක් ගිහිල්ලා නාට්‍ය අධ්‍යයනය කරලා හොයාගන්න පුළුවන්. ඒ නාට්‍ය අධ්‍යයනයෙන් අපිට පේනවා නෑ මේක නිකන් ගියේ මේක ඒගොල්ලෝ තුල පහළෙච්ච එකක් නෙමෙයි මේක පිටින් ගිය එකක්. මේ දැනුම පිටින්මයි ගිහින් තියෙන්නේ. මේ බුදුදහම මේක ඇස්සේ තියෙන්නේ. ඉතින් අපට ප්‍රශ්නයක් ජනිත් මහත්තයා අහන ප්‍රශ්නේ තමයි ඊළඟට මේක කොහොමද ගියේ? අපි කොහොමද ඔප්පු කරන්නේ? අපට සාධක තියනවද? මේක මේ පෙරදිගින් ගියයිද කියන එක. එහෙම ප්‍රශ්නයක් අපිට තියෙනව නේ ජනිත් මහත්තයා. මේක දැන් කොහොමද මේක ග්‍රීකය දක්වා යන්නේ ග්‍රීසිය දක්වා යන්නේ කොහොමද මේක? ඔව් අපිට දැන් ඕකට අපිට උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ අපි උපකල්පන ගොඩනගමු ජනිත් මහත්තයා උඩ උපකල්පන ගොඩනගන්න අපිට උත්තරයක් හදාගන්න අපිට එකක් මොකද කථාචාරතුමනි මොකද ඔය ගැන හිතන්නේ නැති හින්දානේ අපි බොහොම සරලව අපේ විද්වතුන් කියන්න පෙළඹිලා තියෙන්නේ දැන් අතීතයේ ඉඳන්ම කියන්නේ ග්‍රීසියෙන් මෙහෙට එන්නේ නැති යුරෝපාකරයෙන් අපේ ආසියාකරයට එන්නේ නැති නැත්තම් යුරෝපාකරයෙන් අපේ හෙළබිමට වෙලා මේ හෙළබිමේ තාක්ෂණය මේ සියල්ලම නිර්මාණය වෙන්න අර ග්‍රීක තාක්ෂණය මෙහෙට එන්නේ නැති කියලා අපි උපකල්පනයකට එනවා. හැබැයි අපිට හිතන්න තැන් නැද්ද පරාසයක් නැද්ද මේ රටේ තිබ්බ දේවල් බුදුදහමත් එක්ක කොට නැගුණු මේ දේවල් එක්ක යුරෝපාකරයට යන්නේ මොකද පැරණිම ශිෂ්ටාචාර බිහි වෙන්නේ මේ ආසියාකරයේ ආශ්‍රිතව. ඒනොත් අපි කියනවා මුල්ම ශිෂ්ටාචාර අපි කොච්චර කතා කරා මේ හෙළබිම ප්‍රමුඛ තැනක් ගන්නවා. එතකොට අපිට බැයිද උපකල්පනයකට එන්න මෙහෙන් යුරෝපාකරයට ගියා කියන එක. අපිට ඒ උපකල්පනයට එන්න පුළුවන් මේ ජනිත් මහත්තයා අපි හොයාගෙන යන්න ඕනේ මේක. අපි මේක හොයාගෙන යන්න ඕනේ. අපිට හොයාගන්න පුළුවන් මේක. දැන් මේකට එක මට ඔබතුමාට මේක අපේ අධ්‍යාපනයමයි මේ කොටස කප්පාදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සිටීමේ හැකියාව මේවා සොයාගෙන යෑමේ හැකියාව මොට කළා තියෙන අපේ මේ බටහිරින් දුන්න අධ්‍යාපන ක්‍රමය තුලමයි. ඒ තුල අපි වහල්ලු කරලා අපේ අධ්‍යාපනය තුල ජනිත් මහත්තයා අපි ලිටරසි නැත්නම් සාක්ෂරතාවය කියලා අපි සලකන්නේ කවුරු හරි ලියපු එකක් ඒ වාච්‍ය අර්ථය අරගන්න. අපි කියන ඩිකෝඩ් කරනවා කියලා. ඒ වාච්‍ය අර්ථය අරගෙන ඒක කවද්ද කළේ කවුද කළේ කොහෙද කළේ කොච්චර දේවල් කරාද සංඛ්‍යාත්මක වශයෙන් ගන්න මේ එකතුවක් තමයි අපිට තියෙන්නේ. ඒක මතක තියාගන්න එකක්. අපේ මතකේ තමයි චෙක් කරන්න අපේ. අර විනිවිද දැනුම නැත්තම් යමක් ක්‍රිටිකලි සලකා බැලීම විවේචනාත්මක යමක් ගැන හිතීම මෙන්න මේ පාර්ශ්වය අපේ අධ්‍යාපන විසින්ම කප්පාදු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ගැන හිතන්නේ නැතුව අපි ගෙඩි පිටින් අරගොල්ලෝ කියනවා පිළිගන්නේ නෑ මේ ඔක්කොම බටහිරින් තමන් ආවේ අපි වගේ මේ දූපතක අපේ කට්ටිය මට ඇහිලා තියෙනවා කියන ජනිත් මහත්තයා. ඉතාලම කනගාටුයි කතාව. මේ දූපතක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන කතාව. ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම අදහස් කරන්නේ දූපතක දැනුම් පහළ වෙන්න බෑයි කියලා. ඉතින් මේ මතය අපේ ඔළුවට දාලා තියෙන බටහිරින් මේ අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් ඒක විමර්ශනශීලීව සලකන්නේ නැතිව බුදුහාඳුනම කියලා තියෙනවා අපි දන්න අර මේ කාලම සූත්‍රයනේ දෙක කියන්නේ.
හරි රණවීර පුතා මේ වගේ මේ වගේ කුඩා දූපතක දැන් අපේ ඇත්තටම අවාසනාව කියලා කියන්නේ අපේ ජාතියේ ඇතම් මේක කියන්න ඕනේ කාටවත් අගෞරවයක් කරන්න නෙමෙයි ඇතම් ස්වාමින් වහන්සේලා පවා අපි මේ ප්‍රශ්න යොමු කරාම උන්වහන්සේලා කියනවා අපේ රටේ උගත් වියත්යයි සලකන පිරිස් පවා කියනවා මේ වගේ කුඩා දිවයිනක අපේ රට බොහොම කුඩා ඉන්දියාවත් හා සාපේක්ෂව ඉතින් මේ කුඩා රටේ පුළුවන් ද බුදු කෙනෙක් බිහි වෙන්න මේ කුඩා රටේ පුළුවන් ද මෙච්චර ලොකු තාක්ෂණයක් බිහි වෙන්න අර ඒ වගේ හීනමානයක ඉන්න තරම් අපි කොච්චර පහලට වැටිලාද නේද ආචාර්යතුමනි මේ මම හිතන්නේ ඇත්තටම ජනිත් මහත්තයා ඒක අපි පුජ්‍යලීන්ටද මේ චෝදනා කරන්නේ මේක අපි චෝදනා කරනවා අපි අධ්‍යාපන ක්‍රමයට අපි සුද්දාගේ ඉඳලා අපිට දුන්න අධ්‍යාපනය ඒක කිසි වෙනසක් වුණේ නැහැ දැන් මම ඔබතුමාට අවංකව කතා කරන අපි 87 80 ගණන් වල මම සාමාන්‍ය පෙළ කරේ 80 ගණන් වල අපි කියමුකෝ 80 ගණන් වල තමයි අපි සාමාන්‍ය ඔය පෙළ පන්තිල ඉගෙන ගන්නේ සමාජ අධ්‍යයන කියලා විෂයක් අපිට හිස්ට්‍රිය නැහැ ඒ සමාජ අධ්‍යයන කියන ඒ කොටසේ ওই හිස්ට්‍රිය කියන එකයි සමාජ ජියෝග්‍රැෆි කොටසක් දෙක එකතු කරලා පොත හැදුවේ ඒ පොතේ අපි ඉගෙන ගත්තේ මොනවද ජනිත් මහත්තයා ඔබතුමාලට ඒක හැංගීමක් මේ මතකයක් නැතුව ඇති නේ හරි අපි ඉගෙන ගත්තේ මේ ජනිත් මහත්තයා ওই කාලේ මේ සුද්දා කොහොමද ඇවිල්ලා තේ පොල් රබර් අපේ වැව්වේ කොයි සුද්දා අපිට කොහොමද සුද්දා අපිට ආණ්ඩු ක්‍රමයක් දුන්නේ ශිෂ්ටාචාරයක් සුද්දා දුන්නේ කොහොමද මේවා තමයි අපි අධ්‍යයනය කළේ අපිට ඉතිහාසය අයින් කරා අපි සාහිත්‍යයත් අයින් කරන්න ගොඩක් අපි උත්සාහ කළා ජයවර්ධන අපි ජේ.ආර්. ජයවර්ධන උත්සාහ කළා සාහිත්‍ය අයින් කරන්න ඒ කියන්නේ කප්පාදු කිරින් හරියට අපිට තිබුණ අපේ ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියන් තුල ඒ අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හැදුවේම මේ විදේශික අපි කියන්නේ සුදු මහත්තයාට ඕන තාලට. ඒතර අපිට ඒගොල්ලන්ට ඕන කළේ අපි වහල් જાතියක්, වහල් මනසක් තියාගෙන. ඒක කිසිම දෙයක් ගැන විමර්ශනශීලව හොයන්න බැරි. ඒක සම්ප්‍රදාය තුලම ගුලි වෙලා ඉන්නේ. සම්ප්‍රදාය කියලා අපි කියන අපේ සම්ප්‍රදායම නෙමෙයි. ඒගොල්ලෝ විසින් අපිට දෙන ලද සම්ප්‍රදාය. මේ අධ්‍යාපන සම්ප්‍රදාය, ඒ සම්ප්‍රදාය තුල අපි ගුලි වෙලා හිටියේ. ඒ නිසා අපිට විවෘත මනසක් නෑ ගැන මේ ගැන හිතන්න දනිස් මහතා. අපි ඔක්කොම හදලා තියෙන රොබෝල හැටියට. ඒ නිසා අපිට ඇත්තටම කෙනෙකුට චෝදනා කරන්න බෑ. අපි අපටම චෝදනා කරගන්න ඕනේ. අපි උදව් කරන්න ඕනේ ඒ අයට මේ ක්‍රිටිකැලිටි නැත්නම් අපි කියනවා යමක් විවේචනාත්මක සෙවීම. අපි බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙනවා විවේචනාත්මක කොහොමද හිතන්නේ කියලා යමක් ගැන. අපි මේ බටහිර ඔය කියන කතන්දරේ පැත්තකට දාලා අපි බුදුදහමෙන් ගන්න අපිට සිද්ධ වෙලා තියෙනවා නැවත වරක් අපිට හැරලා අපේ ඒ කියන්නේ අපේ වටිනා සම්පත් වලින්ම මේ දැනුම හොයාගන්න අපට. මේවා දිහා බලන්නේ කොහොමද කියලා බුදුහාරන්ගේ අපිට පාඩම් තියෙනවා. මේවා කොහොමද බලන්න ඕනේ කියලා. ඉතින් අපිට අපි වෙනත් අයට චෝදනා කරනවට වඩා ජනිත් මහත්තයා අපි අතර ඒගොල්ලන්ට අනුකම්පා කරන්න ඕනේ. අපි අධ්‍යාපන ක්‍රමේ ලොකු වැරද්දක් මෙතන සිද්ධ වෙලා තිනවා. ඒක මේ බටහිරින්ම පටවපු දෙයක් මේක. ඉතින් අපි මේක අපි තේරුම් ගන්න ඕනේ. අපි මේගොල්ලන්ට තේරුම් කරවන්න උත්සාහ කරන්න වෙනවා. හොඳයි. ජනිත් මහත්තයා අපි ප්‍රශ්න මොකක්ද හරි ප්‍රශ්නයක් මතු කරන්න මේ වෙලාවේ. හොඳයි. අපි ආපහු අපේ කතාවට මොකද දැන් අපේ කතාවේ ඔබතුමා හිතන විදිහට මේ ග්‍රීකයින්ට කොහොමද මේ දේවල් ගියේ? මොකද ග්‍රීකයින් හොයාගෙන එනවා, දැනුම හොයාගෙන එනවා. ඔබතුමා කතාව පටන් ගන්නවා. ඒක කොහොමද යන්නේ මේ ග්‍රීකයින්ට යන්නේ කොහොමද දැන් මේ නාට්‍ය ඕකට ජනිත් මහත්තයා අපිට මෙහෙම එකක් තියෙනවා. අපිට ඕකට ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඕක මේ ගැන හොයන කෙනෙකුට හොයන්න කැමති කෙනෙකුට මේ The History of Ceylon කියලා විලියම් නයිටින්ගේ පොත. ඒකේ ප්‍රවේශයක් පමණයි. අපි ඒකේ එල්බගෙන ඉන්න ඒකේ ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඔහු මෙන්න මේකේ මම අර ඉස්සලා කියපු පරිදි අර Buddhism and the Philosophy of Greece කියලා ඔහුගේ මේ appendix එකක් කෙලවරේ. මේකේ ඔහු කතා කරන කාරණා කීපයක්ම මේ කවුද අපි මේ ජනිත් මහත්තයා සමාවෙන්න පොඩක් මම ගන්නද මෙතන මේක කපනවද නේද? ඔව් මේක එතුමා කතා මෙන්න මේක බලාගත්තොත් මේ කෙනෙකුට හොයාගෙන යන්න පුළුවන්. මොහු කියනවා මෙන්න මේ කතාවේ මම ඒක නොපෙන්න ඉන්න දැනට මේක ඔහු කතා කරනවා මම අර ඉස්සෙල්ලා කියපු ග්‍රීක දාර්ශනිකයෝ මෙන්න මේ කට්ටිය. ඒ කියන්නේ මෙන්න මේ ඒ කියන්නේ පයිතගරස් ප්ලේටෝ ඒ වගේම තේලිස් කියන දාර්ශනිකයෝ මේ තුන් දෙනා විශේෂයෙන් මේ තුන් තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ තුන් දෙනා ආවයි කියලා ඊජිප්තුවට දැනුම හොයාගෙන. ඊජිප්තුව තමයි දැනුම ගත්තේ කියලා. ඒතර ඔහුම කියන එකක් පොතේ මේ දැනුම මේ ග්‍රීසියට ආවේනික දැනුමක් නෙමේ ග්‍රීසියට ආගන්තුක දැනුමක්. එතකොට ඔහු කියන මේ දැනුම මේ බුද්ධ මේක මේ මොකද ඊජිප්තිය දැනුමකුත් නෙමෙයි. ඊජිප්තිය හැම කෙනෙක් නැහැ. එහෙනම් පිටින් ගලාගෙන ආපු දැනුමක්. මේ දැනුම ඔහු කිව්වා නොකියවා ඊට සංසන්දනය කරනවා බුදුදහම සහ බුදුදහම ඇතම් සංකල්පනා සහ ප්ලේටෝගේ සංකල්පනා. පයිතගරස්ගේ සහ බුදුදහමේ සංකල්පනා. මේ පොතේ අරගෙන කෙනෙකුට බලන්න පුළුවන්. ඒතර මේ සංසන්දනයේ තුලින් ඔහු කියනවා මේ බුදුදහමේ ගැඹුරු සංකල්පනා කියන්නේ early buddhism වල පස්සේ බුද්දිසම් නෙමෙයි early buddhism සංකල්පනා ගියයි කියලා. එතකොට ජනිත් මහත්තයා මෙන්න මේකට තමයි අපිට අර මැප් එක අපි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. මොකද අපිට තවත් ප්‍රශ්නයක් තියෙන තමයි අපිට තියෙන අපි හැම වෙලාවම කල්පනා කරන්නේ ග්‍රීසිය අපි සම්බන්ධ වුණේ මේ ගොඩබිම හරහා විතරමයි කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සතවර්ෂයත් ඊට පස්සේ
මේ ගොඩබිම හරහා සම්බන්ධ ගැන විතරයි කතා කරන්නේ. ඒකත් එහෙම කොහොමද කොච්චර ඈතක් ගියේ කොහොමද කියලා ප්‍රශ්න අපිට තියෙනවා ගොඩක් අපේ ඇයට. මේ නොකියවට මිනිස්සු තුළ මේ ප්‍රශ්න තියෙනවා ජනිත් මහත්තයා. ඒ කියන්නේ මෙච්චර ඈත දුරක් ගමන් කරන්නේ කොහොමද කියලා. එතකොට මේ ගොඩබිම ගැන විතරයි කතා කරන්නේ. අපි මුහුදු මාර්ගය ගැන කතා කරන්නෙම නැහැ. ඒ කියන්නේ අපේ නාවික ශක්තියක් අපිට තිබුණයි කියලා අපි සලකන්නෙම නැහැ. මොකද අපි අර අධ්‍යාපනයත් එක්ක අපිට එහෙම හිතන්න බෑ. අපේ එහෙම හිතන්නෙම නැහැ. අපි නමුත් අපි මම හිතා අපේ ඔය මහාචාර්ය රාජ් සෝමදේවත් අපිට කියනවා මං හිතන්නේ මේ අපිට නාවික ශක්තියක් එහෙම තිබ්බයි කියලා. ඒ නාවික ශක්තිය ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේ නෙමෙයි. පළවෙනි සතවර්ෂයේ කෙනෙක් මං හිතන්නේ ප්ලිනීද එල්ඩ නේද? මං හිතන්නේ ප්ලිනීද එල්ඩ කියනවා ඔය ඔහුගේ පොතේදී කවුරු හරි කියනවා එතන මේ ලංකාවට ආපු ඇවිල්ලා ගිය කෙනෙක් නැත්නම් ලංකාවෙන් ගිය තානාපතිවරු රෝමයට කියනවා දැන් මං හිතන්නේ වෙන එහෙන් ආපු කෙනෙක් කියනවා ඔහු දැක්කයි කියලා එනකොට මේ පර්ෂියන් නැව් 30ක් තිබුණයි කියලා එක්තරා අපේ වරායක. ඒ ක්‍රිස්තු පුර අපි තුන් පළවෙනි සතවර්ෂයේ කියලා. තව සතවර්ෂ දෙක තුනක් එහාට යන්න තියෙන අපිට. ඒ සතවර්ෂ තුනට එකපාරට මේ නැව් අපි කියන ප්‍රාදුර්භූත වෙන්නේ නැහැ. අපිට ශිෂ්ටාචාරයක් තිබුණා. ඔබ දැන් ඔබතුමාම කියන පරිදි ඉන් එහාට ක්‍රිස්තු පුර පස්වෙනි සතවර්ෂ එහාට අපිට තිබුණා ඉතිහාසයක්. එතකොට අපිට නාවික ශක්තිය අපිට විශ්වාස කරන්න බැයිද තිබුණ නැහැ කියලා. තිබුණයි කියලා. අපිට උපකල්පනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ නාවික ගමනාගමනය අපිට තිබුණා කියලා උපකල්පනය කළොත් එහෙම ඒකට අපිට සාක්ෂි තියෙනවා. අපිට සාක්ෂි වගන යන්න පුළුවන්. අපි එහෙම උපකල්පනය කළොත් අපිට පේනවා ජනිත් මහත්තයා මෙතන මාර්ගයක් තියෙනවා. අපි ලංකාවේ ඉඳලා ගියයි කියලා උපකල්පනයට ආවොත් එහෙම ඉන්දියාව පැත්තකින් තියලා ලංකාවේ ඉඳලාම ගියයි කියලා උපකල්පනය කරොත් එහෙම අපිට පේන මේ නාවික මාර්ගයක් අපිට මෙහෙම තියෙනවා. මේ රිඩ් සී හරහා රතු මුහුද හරහා ඊජිප්තුවට ළඟා වෙන. ඔය අපි සූවස්සැල කියලා කියන්නේ මෙතන තමයි සම්බන්ධ කරන්නේ මධ්‍යධරණී මුහුද. ඒ මධ්‍යධරණී මුහුද එහා පැත්තේ තමයි ග්‍රීසිය එහෙම තියෙන්නේ. මෙහා පැත්තේ තමයි ඊජිප්තුව තියෙන්නේ. ඒතකොට මෙතන තමයි අපි කියන සූවස්සැල තියෙන්නේ. ඒතකොට මේ රතු මුහුද රෙඩ් සී මේ හරහා තියෙන ගමනක්. අපි කිව්වොත් එහෙම නෑ මුහුද මැදින් යන්න බෑ කියලා එහෙමත් කට්ටිය තර්ක කරන නිසා අපිට පුළුවන් මේ ගොඩබිම ගොඩබිම ආසන්නෙන් ඉන්දියාව මේ ගොඩබිම ආසන්නෙ මෙහෙම ගිහලා මේ රවුමේ මෙහෙම යන්නත් පුළුවන් ඊජිප්තුවට. එහෙමත් නැත්තම් මේ ගොඩබිම අයින දිගෙම ගිහලා පර්ෂියන් ගල්ෆ් එක හරහා පර්ෂියාවට ගිහිල්ලා මේ සිරියාව ඒ පැත්ත හරහා ගිහිල්ලා ඊජිප්තුවට යන්නත් පුළුවන්. ඒතර මේ ඊජිප්තියෙන් නම් මේ දැනුම අරන් ගියේ ඊජිප්තුව කියන්නේ මේ කාලේ වෙනකොට අපි කියමු මේ වෙළඳ පොලක් ජනිත් මහත්තයා. මේ කොටස මේ කලාපේ තිබිලා තියෙන වෙළඳ පොලක් තිබිලා තියෙනවා. අපේ බඩුවේ හෙට ගිහින් තියෙනවා. අපේ බඩුවේ හෙට ගිය බව මේක මේ වෙරිෆයබල් සෝස් එක අපිට ඕනේ. අතර මේක කතා කරනකොට එක්තරා මං හිතන්නේ මේ අපේ කීප දෙනෙක් මේ කතා කළා. මට ඒ කතා කරපු මහත්තයාගේ නම මතක නැහැ ප්‍රසිද්ධ මහත්තයෙක්. ඊට අමතරව මම මේක ලිපි ලියලා තියෙනවා ඇත්තටම. ඔය මේ දැන් තියෙන ඔය මොකක්ද අපි කියන්නේ සිරියාව නේද? මේ සිරියාව කියලා අපි අදහස් කරන්නේ මෙන්න මේ හරිය. ඒ කියන්නේ මෙන්න මේ සිරියාව නෙමෙයි සමාවෙන්න. මොකද අපි කියන්නේ ඊශ්‍රායලේ. මේ ළඟදී හම්බුනායි කියලා මංජු ශාවක සුවඳ ආග්‍රහණය වුණායි කියලා අපේ ඒ කියන්නේ කුරුඳු වල. එතකොට උන් උපකල්පනය කරනවා මේ කුරුඳු ආවේ ලංකාවෙන් කියලා. එතකොට ඒක වසර 3000ක් වසර 2000ක් 2500ක් නේ වසර 3000ක් පැරණි. එතකොට අපිට පේන මේ කොටසේ තිබුණයි කියලා වෙළඳාමක් සිද්ධ වෙලා තිනවා. අපි ආය වෙළඳාම් කරලා තිනවා. අපි ආය වෙළඳාම ගිහිල්ලා තිනවා. ඒ වෙළඳ නිකන් ඔව් කියන්නේ. රණවිරුවන් එතකොට මේ ඊශ්‍රායල ආශ්‍රිතවද ඒ මංජුසා හම්බෙලා තියෙන්නේ? ඔව් මේ ඊශ්‍රායල ආශ්‍රිතෙන් හම්බෙලා තියෙන්නේ. ඊශ්‍රායල ගැන වෙනසක් නෙවෙයි තමයි. මේ ඊජිප්තුව ඊශ්‍රායල මේ මෙතන තියෙන ඇලෙක්සැන්ඩ්‍රියා කියලා තිබුණා. ඔය ඇලෙක්සැන්ඩර් මේ ආක්‍රමණය කළ යටත් කරගත්ත කොටසක් සෑහෙන කාලයක් තිබුණා. ඔය එතකොට මොකද ඉස්සරහට එතකොට කුරුඳුද ඒ කියන්නේ කුරුඳු සුවඳ මොකක් කරේ එහෙමද නැහැ? ඔව් ඒ කියන්නේ මොකක් බහලුම් වගේක් අපි කියන බඳුන් වගේක් හම්බෙලා තියෙනවා. හරි අපි හිතමු මොකක් හරි මේ මොනවද සුවඳ තැම්පත් කර බඳුනක් කියලා. හරි ඒ කතාව අපි කියව ගන්න ඕනේ. ඒ කියව ගන්න ඕනේ කතාව. මේ ඒ බඳුන් තුල සුවඳ ආග්‍රහණය වෙලා තියෙනවා මේ කුරුඳු සුවඳ. හරි. ඉතින් ඒක බලනකොට මේ ඒගොල්ලෝ මේ හිතලා තියෙන ඒකෙන් එන ඒක මම හිතන්නේ ඒගොල්ලෝ කිමිකල් එක බලන්නේ නැතිනේ. ඒගොල්ලෝ චෙක් කරන්න බලපුවට බලන්නේ නැති. වෙනත් ඇෆ්‍රිකන් හරි වෙනත් පැත්තකින් එන කුරුඳු නෙමෙයි කියලා ඕගොල්ලෝ උන් කියන්නේ. උන් කියන්නේ මේක එක්ක ලංකාවේ. නැත්නම් තවත් රටවල් දෙකක් ඔහු සඳහන් කරලා විශේෂයෙන් ලංකාවට ඒගොල්ලෝ කියන්නේ අර සැකේ වැඩි ලංකාවෙන් විය හැකි කියන සැකේ. අපිට මේක හොයාගෙන යන්න පුළුවන්. දැන් මට මෙතන කියන්න ඕනුනේ මේ ජනිත් මහත්තයා අතර මෙතන වෙළඳ පොලක් තිබුණා මේ වෙළඳ පොලට වෙළඳු ගියා ලංකාවෙන් වෙළඳු ගියා ඔය කුරුඳු කතාවත් එක්ක අපිට අපි ඒක නිකන් සංකේතයකට ගන්නෙ. ඒතර ඒ සංකේතෙන් අපිට පේනවා අපේ අය වෙළඳාම ගියා කියලා. වෙළඳාම නිකන් යන්නේ නැහැ වෙළඳු දැනුමත් අරගෙන යන්නේ. ඒගොල්ලෝ අපේ රටට වෙළඳාම ආවා. ඒ වෙළඳු නිකන් නෙමෙයි දැනුමත් අරගෙන යන්නේ. දැන් අපිට ඔයාලට හොඳම උදාහරණ දෙනවා ජනිත් මහත්තයා ඇලෙක්සැන්ඩර් මේ මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කරනකොට ඔහුගේ කට්ටියට කියන්නෙම ඔහුත් එක්කන පීරෝ කියන දාර්ශනිකයා එනවා.
එතකොට ඒ එන කට්ටියට ඔහු කියන්නේ පුළුවන් තරම් මේකෙන් දේවල් හොයාගෙන දැනුම හොයාගෙන යන්න කියලා ආපහු. ඒවෙන් අපිට ඔප්පු කරන්න ඕම් දැනුම හොයාගෙන පෙර දිගට ආවයි කියන එක. හරි. එතකොට අපේ නාවිකෝ දැනුම ගෙනිච්චා වගේම ඒගොල්ලෝ දැනුම හොයාගෙන ආවා. එතකොට අපිට අපිට කියන්නේ මේ උපකල්පන එක එක්ක ලංකාවට කෙලින්ම ඒගොල්ලෝ දැනුම හොයාගෙන ආවා. නැත්නම් ලංකාවේ වෙලෙන්දෝ ඒ වෙලෙන්දොත් එක්ක ගිය අපි හිතමු අපේ අපි කියමු අපේ හාමුදුරු රහතුන් වහන්සේලා හාමුදුරු කියලා අපේ හාමුදුරුවන්ගෙන් තමයි මේ දැනුම එහෙන ඊජිප්තියෙන් උන් අරන් ගියේ. මෙන්න මෙතන ජියෝග්‍රැෆිකලි අපිට මෙතන මේ කනෙක්ෂන් එකක් සම්බන්ධකමක් තියෙනවා ජනිත් මහත්තයා. අපිට ඒක හොයාගෙන යන්න පුළුවන් දේවල්. මේවා බැරි දේවල් නෙමෙයි. හෙව්වොත් හොයන්න පුළුවන්. මේක අපිට ඊඩිපස් කියන නාට්‍යම තියෙනවා. මේකට හොඳ කතාවක් ජනිත් මහත්තයා. හෙව්වොත් හම්බ වෙනවා. හෙව්වේ නැත්තම් මේවා අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් සඳහන් වෙනවා. මොකද්ද ජනිත් මහත්තයා? නාට්‍යම ඒක තව සඳහන් වෙනවා. ඔව් නාට්‍යයත් ඔය කතාව සඳහන් වෙනවා. ඔව් හෙව්වොත් අපිට හම්බෙයි. හෙව්වේ නැත්තම් අපිට මේක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිමරෝ හෙව්වොත් අපිට හම්බෙනවා. හෙව්වේ නැත්තම් අපිට හම්බෙන්නේ නැහැ. මේකත් එහෙමයි. අපිට මේක හොයාගෙන යන්න පුළුවන් කාරණයක්. සාක්ෂි තියෙන කාරණයක්. සාක්ෂි හොයාගන්න පුළුවන් කාරණයක්. අමාරු දෙයක් නෙමෙයි. සාක්ෂි සියල්ල මේ ලෝකෙන් නැති වෙලා ගිහිල්ලා නැහැ. දුරස් වෙලා නැහැ. සියල්ලම සැඟවිලා තියෙනවා. මුතු ගන්නයි ඕනේ. සැඟවිලා තියෙනවා. මේක හොයාගෙන යන්නයි. දැන් අපි දැන් සාහිත්‍යය තියෙනවා කට්ටිය හොයාගෙන යන්නේ නැහැ. දැන් ඊට පස්සේ කියන නාට්‍ය ඕන තරම් සාක්ෂි තියෙනවා අපට. ඒ සාක්ෂි කට්ටිය හොයාගෙන යන්නේ නැහැ. හරියට අපේ රටවත් තමයි. අපේ රටේ ඕනෑ තරම් සාක්ෂි තියෙනවා මේ කතාව මතු කරගන්න. පැහැදිලිව ලිඛිත සාක්ෂි තියෙනවා, මූලාශ්‍ර නටබුන් තියෙනවා. නමුත් ඉතින් අපි තාමත් හොයාගෙන යනවද කියන ප්‍රශ්නේ තියෙන අපේ මිනිස්සු නේද? ඒක තමයි. ඔය ඔක්කොම නැවත වරක් අපි අර අධ්‍යාපන ක්‍රමයේම ඔළුව තියාගෙන යනවා. ඒගොල්ලන්ට ඕන විදිහට අපේ වහල් භාවයේ තාම එහෙම තියාගෙන යනවා. ඒගොල්ලන්ට ඕන කරන්නේ ඒක. එක්ක බලහත්කාරයෙන් නවත්තනවා නැත්නම් උපක්‍රමශීලීව කරනවා. මේ දෙකම කරනවා. උපක්‍රමශීලීව කරනවා, එක්ක තාන්නමාන දීලා කරනවා. නැත්නම් බලහත්කාරයෙන් කරනවා. මේ බලහත්කාරය තාම තියෙනවා. ඒ නිසා අපි අය හොයන්නේ, අපි අය බයයි. අපි සියලු දෙනාම බයයි. එක්ක තාන්නමාන වලට මාන වලට අපි යට වෙනවා. එහෙම නැත්නම් බය නිසා අපි නොකර ඉන්නවා. මේ දෙකම වෙනවා ජනිත් මහත්තයා. අපි ඉන්හිහට මොකද්ද කතා කරන්නේ? හොඳයි. කොහොමම රණවීර මහත්තයා කතාව දිගටම කරගෙන යන්න. ඔව් අපි දැන් එතන මේ සම්බන්ධය අපි වෙන්නේ මේ ජියෝග්‍රැෆිකල් කනෙක්ෂන් එක නේද? ජියෝග්‍රැෆිකල් කනෙක්ෂන් මේ දෙක අතර තියෙන අපිට ඕන හොයාගෙන යන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඕනම කෙනෙකුට මේ හොයාගෙන යන්න පුළුවන්. මේ හිතලුම නෙමෙයි. හරි? ඔබතුමාට කොහොමද මේ අදහස එන්නේ මේ ග්‍රීක සාහිත්‍ය හොයන්න ඕනේ කියලා? ඒ කියන්නේ දැන් කැනඩාවට ගියාට පස්සේද මේකට යොමු වෙන්නේ නැත්නම් ඊට කලින් ඉඳන්ම මේ උනන්දුව තිබ්බද? මොකද ග්‍රීක සාහිත්‍ය ඒ දැනුම ඔස්සේ මේ අපේ රට මේ ආසියාතිකරයේ මේවා කියන සම්බන්ධතාවය මොනවද කියලා මේ හොයන්න කොහොමද පිළිඹෙන්නේ? අපි මෙහෙම කියමු ජනිත් මහත්තයා. හරිද? දැන් ඒක තමයි කියේ මේක මේ පෙළඹුම එන්නේ පොඩි කාලේ ඉඳලම කියමුකෝ අපි. මට මේ පෙළඹුම එන්නේ ඇත්තටම මම ඒකයි කියන්නේ අපි පුජ්‍යලෙන් දොස් කියන්න හොඳ නැහැ. අපි මේ පුජ්‍යලයන් රවට්ටගෙන වට කරගෙන ඉන්න ඒ බාහිර දේවල් වලට තමයි පහර දෙන්න ඕනේ. මටත් මේ දැනුම හොයාගන්න පෙළඹුවේ ඇත්තටම හාමුදුරුවෝ කෙනෙක්. ඒ කියන්නේ මේ දැනුම හොයාගෙන මම පොඩි කාලේ ඉඳලම මේ දැනුමට මම පෙළඹිය හාමුදුරුවෝ කෙනෙක් තමයි. ඒ කියන්නේ මහාවංශය කියවන්න. මහාවංශය වගේ කෘති පොඩි කාලෙම කියවන්න හුරු කරපුවා. ඒ විතරක් නෙමෙයි මම ආසා කරන නිසා ඒ ඉතිහාසයට අපේ ඉතිහාස පොත මට ඒ කාලේ ගෙනත් දෙනවා කියවන්න. දැන් මෙතන විශේෂය තියෙන්නේ මේ ආචාර්යතුමනි දැන් අපි මිනිස්සු ඉන්දියානු ඉතිහාසය ගැන කතා කරන්නේ ඉන්දියාවේ ලියවුණු පොතපත ගැන කතා කරනවා. ඊට පස්සේ අපේ රටේ ලියවිච්ච පොතපත ගැන කතා කරනවා. හැබැයි දැන් ග්‍රීසියේ පොත්පත් සමග ඒ නාට්‍ය ඊට පස්සේ ඒ තියෙන සාහිත්‍ය ඔස්සේ මේක කතා කරන්න පෙළඹෙන පිරිස අඩුයි. හොයාගන්න අඩුයි. ඇත්තට මම බොහොමත්ම සතුටු වුණා ඔබතුමා මට මුලින් කතා කරාම සහ අපි මේ කතාව ඔස්සේ මේ සම්බන්ධ වීම ගැන. මොකද අපි කතා කරලා තිබ්බනේ පෙර ග්‍රීසියේ ඉතිහාසය, ග්‍රීක සාහිත්‍ය, ඒ ගණිත ක්‍රම ඒවා හුඟක් ඒවා කොහෙන්ද ඇති වුනේ? ඒ කියන්නේ මූලපාදයේ වුනේ එහෙට කොහෙද කියන එක අපි ප්‍රශ්නයක් සහිතව අපි මතු කරා. එතකොට ඔබතුමාව මුණ ගැසීම ඇත්තටම හුඟක් සතුටක් මේ ග්‍රීක සාහිත්‍ය ඔස්සේ ඔබතුමා මේ කරන විග්‍රහය පිළිබඳව මේ පැහැදිලි කිරීම පිළිබඳව. එතකොට ඔබතුමාට මේක යොමු වෙන්න පොඩි කාලේ තමයි නේද? ඒ කියන්නේ මෙහෙමයි. පෙළඹෙනවා කියන්නේ සාහිත්‍ය ඉගෙන ගන්න සාහිත්‍ය අපේ ඉතිහාසයට සහ සාහිත්‍යයට ආදරය කරන්න. මේ ඉතිහාසයට සහ සාහිත්‍යයට ආදරය කරනවා පොඩි කාලේ ඉඳලා පුරුදු කරනවා නම් ළමයින්ට මේකට ආදරය කරන්න ඒ මිනිස්සු මේක හොයාගෙන යනවා ජනිත් මහත්තයා. ඒ අපිට පොඩි කාලේ මේ ආදරය කිරීම අපේ රටට, අපේ සාහිත්‍යයට, අපේ ඉතිහාසයට ආදරය කිරිල්ල. ඒ කියන්නේ අපේකමට ආදරය කිරිල්ල.
මේක පොඩි කාලෙම පැල කරන්න මේ බීජේ පොඩි කාලෙම පැල කරන්න පුළුවන් තරම් පොඩි කාලේ පැල කරන්න ඕනේ. එහෙම මම හිතන්නේ පොඩි කාලේ අපිට පැල කරා ඒක. මේ අනිත්‍යව සියල්ල ඒවා සාමාන්‍ය දේවල්. අතට ලොකු දේවල් නෙමේ ග්‍රීක සාහිත්‍ය අස්සේ මම මේක හොයන එක සාමාන්‍ය දෙයක්. මේක විශේෂ වෙන්නේ මේ පැලය මේ ඉතිහාසයට අපේ භූමියට ආදරය කිරීමේ කියන මේ පැලේ රෝපණය කිරීම. හරි? ඒ රෝපණය කර පුජ්‍යලෝ කවුද කියන එක. මෙන්න මෙතන තමයි ඉතාල වැදගත් වෙන්නේ. දනිත. මේක වැදගත්කම තියෙන්නේ ආචාර්යතුමා දැන් අපේ තියෙන හීනමානය පැත්තකට දාන්න. මොකද ග්‍රීසියෙන් යුරෝපාකරයෙන් මෙහෙට ආවද මේ අපේ තියෙන තාක්ෂණ ඔස්සේ මෙහි නිර්මාණය වුණු දේවල් යුරෝපාකරයට ගියාද? ග්‍රීසියට ගියාද? මෙන්න මේ අපේ මිනිසුන්ගේ තියෙන හීනමානය කඩලා දාන්න ඔබතුමාගේ කතාව වැදගත් වෙනවා නම් මම හිතන්නේ අපේ යථාර්ථ නාලිකාව ඔස්සේ මේ කරන වැඩසටහන උගක් වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි ඔතන ඉඳන් ටිකටම කතාව කරගෙන යමු ඔබතුමාගේ සොයාගෙන තියෙන සාක්ෂිත් එක්ක අපි කතා කරමු. පොඩ්ඩක් දැන් මම හිතනවා මම අපි දැන් මේ යටපැත්තේ තියෙන අපි උඩට ගත්තා ඉස්සලා ජනිත් මහත්තයා. හරිද? හොඳයි. දැන් යට තියෙන අපි ගත්තා මම හිතනවා අපි කතාව අවසන් කරන්නත් පුළුවන් පොඩි දේවල් කතා කරලා. මොකද මෙතන අපි මෙතන පොඩි දෙයක් කතා කරන ජනිත් මහත්තයා. මෙන්න මෙතන දැන් අපි කිව්වද ඉස්සලා ඒගොල්ලෝ කතන්දරයක් හැදුවනේ සුදු මහත්තයා. ඒක සුදු මහත්තයාගේ මුල් කතාව. ඒ සුදු මහත්තයාගේ මුල් කතාවේ නොයෙක් ඉතිහාස විකෘතීන් සිද්ධ වුණා. ඒ කියන්නේ ඒ විකෘතීන් ඔබතුමාලා කතා කරලා තියෙනවා. හරි ඒ විකෘතීන් ගැන මම කතා කරන්නේ නැහැ. එතකොට ගොඩක් ඒගොල්ලෝ විකෘතීන් ඉතිහාස විකෘති කළා. තමන්ගේ නැරටිව් එක හදන තමන්ගේ කතන්දරේ ගොඩනගන්න ඒක ලෝකෙට ඇත්ත කතාව කියලා පෙන්වන්න ඒගොල්ලෝ ගොඩක් විකෘතීන් කරා. මොකද ඒගොල්ලන්ට ඕන කරන ඒගොල්ලන්ගේ දැනුම ග්‍රීසියේ තමයි දැනුමේ කේන්ද්‍රස්ථානය කියලා. ඒ දැනුම් කේන්ද්‍රස්ථානය නම් ලෝකයේ දෙකට බෙදිලා තියෙනවා නම් සුදු කළු හැටියට මේ කළු ලෝකයේ කෙලවර පුංචි රටක මේ ලෝකයේටම දැනුමින් ආලෝකයේ සපයපු ඒ අපි කියමු මේ මහා ප්‍රඥා කියන වචනේ සමාවෙන්න මම පාවිච්චි කරාට මහා ප්‍රඥා ඒ කියන්නේ මහා මිනිස්සෙක් ගත්තොත් එහෙම උතුම් මිනිස්සයා මේ ඈත කෙලවර මේ කළු ලෝකයේ කෙලවර තැනක ඉපදුණයි කියලා කිව්වොත් එහෙම ඒක ඒගොල්ලන්ගේ දැනුමට ප්‍රශ්නයක්. ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන ජනිත් මහත්තයා ඒ දැනුමේ අයිතිකරුවා ඔවුන්ගේ කොටසට හිමින් ගෙනියන්න. මේ කතාවේ එක කොටසක් තමයි ඒක. ඒ කියන්නේ ඔවුන්ගේ කොටස ඔහු කියන්නේ ශිෂ්ටාචාරයේ බිහි වුණ ඔන්න ඔය මධ්‍යතරේ මුහුද අවට කොටස්. ඒ කියන්නේ බැබිලෝනියාව, ඔය ඊජිප්තුව කියන ඔය කොටස, ඒක සිරියා මම කිය අපි මේ ඊශ්‍රායල් දැන් තියෙන කොටස. ඊට පස්සේ ග්‍රීසිය මෙන්න මේ කොටස. ඊට පස්සේ මේ සයිප්‍රස් මේ දැන් ඉරාන් තියෙන කොටස. මෙන්න මේ කොටස තමයි ඒගොල්ලෝ ශිෂ්ටාචාර කීපයක්ම තියෙනවා. ඔය විවිධ ආගමික නායකින් බිහි වෙන මේ කොටසේ. මෙන්න මේ කොටසට අපිට පේනවා ජනිත් මහත්තයා හිමින් බුදුහාරොත් හිමින් අපි මම දක්වනවා කියන වචනේ පාවිච්චි කරන හිමින් බුදුහාරෝ මේ වැඩම කරමින් තියෙන ඒ කොටසට. මෙන්න මේක අපිට සාක්ෂියක් හම්බෙන මේ පොත්වල ජනිත් මහත්තයා. ඒ කියන්නේ අර මුල් කතන්දර ඒගොල්ලන් දැන් ප්‍රතික්ෂේපයි බටහිර. ඒ කියන්නේ මුල් කතාව ග්‍රීසිය තමයි දැනුමේ කේන්ද්‍රස්ථානය කියන එක මේ ඒ ASCII මිනිස්සු සොයාගත්ත නිසා බුදුදහම එහෙට ගිහිල්ලා තියෙනවායි කියලා. ඒගොල්ලන් කතාව දැන් ප්‍රතික්ෂේපිතයි මෙහි. අනික කළු සුදු හැටියට බෙදෙන එකත් මෙහි ගොඩක් මිනිස්සු ඉන්නේ. අතරම අපි කවුරුත් මිනිස්සු සුදු කළු අයින් කරොත් එහෙම මිනිස්සු මේකට විරුද්ධයි. ඒ විරුද්ධ නිසා මේගොල්ලෝ කතාව ජනිත් මහත්තයා දැන් වෙනස් කරමින් ඉන්නවා. ඒ වෙනස් කරන කතාව වෙනස් කරන්න පාදක වෙන ඒකට උදව් කරන කට්ටිය තමයි අපිට විලියම් නයිටින්ගෙන් අපිට පුංචි උදව් හම්බුණාට මේ විලියම් නයිටින්ලා උත්සාහ කරන වැඩේට. ඒකට ප්‍රධාන දෙන්නෙක් අපිට හම්බ වෙනවා ජනිත් මහත්තයා මේ ක්‍රිස්ටෝෆර් අයි බෙක්විත් කියන මහාචාර්යවරයෙක් කියලා කියමු අපි. අනිත් එක තමයි බුද්ධ from the Babylon කියලා පොත ලියන මේ හාවි ක්‍රාෆ්ට්. මේ විශේෂයෙන්ම ග්‍රීක බුද්ධ කියන පොත. මේකේ ජනිත් මහත්තයා ඔහු ප්‍රතික්ෂේප කරන ඇත්තටම බුදුහාරෝ ඉන්දියාවේ ඉපදුණයි කියන එක. එහෙම පිටිමෘති සාක්ෂි සහිතව ඔය කවුද අශෝක සෙල්පි ඒවා බොරු කියලා. ඒවා ඛණ්ඩනය කරමින්. හරි ඒවා ඒ සාක්ෂි ඛණ්ඩනය කරමින් ඔහු කියනවා එකහෙලාම කියනවා මම කියන සිංහලෙන් මම කියන කැට තියලා කියලා. ඔහු කැට තියලා පොත පුරාම කියනවා බුදුහාරෝ ඉන්දියාවේ ඉපදුනේ නැහැ කියලා. එහෙම කරමින් ඔහු ඊට පස්සේ ලංකාව ගැන සඳහනක් කරන්නේ ජනිත් මහත්තයා. කිසිම සඳහනක්වත් කිරීම එහෙම රටක් තිබුණයි කියලා කියන්නේ නැතුව ඔහු හිමින් සැරේ බුදුහාමුදුරුවෝ ගෙනියන උත්සාහ කරනවා පර්ෂියාවට. පර්ෂියාව කියන අධිරාණයට. ඔහු කියනවා බුදුහාමුදුරුවෝ පර්ෂියානියෙක්. ඒ කියන්නේ මේ බුදුහාරු පර්ෂියා තමයි ඉඳලා තියෙන්නේ. මොකද ඔහු ඒ උපකල්පනය දෙන්නේ පීරෝ. පීරෝ කියන්නේ ග්‍රීක දාර්ශනිකයෙක්, 3 වෙනි සතවර්ෂයේ දාර්ශනිකයෙක්. මේ පීරෝගේ දර්ශනය තුල තියෙන මේ බුදුදහම තියෙනවා කියලා ඔහු කියනවා. නමුත් ඇත්තට අපට පේන පීරෝගේ බුදුදහම දර්ශනය තුල තියෙන්නේ ගොඩක් තුර ඉන්දියන්
ඔය නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ ඔය නිගණ්ඨ ධර්මයේ තමයි ඒක තියෙන්නේ වැඩියක්. ඒ කියන්නේ මහායාන ධර්මය තමයි කලවම් වෙන්නේ. අපිට පිරිසුදු තේරවාදී බුදුදහම දැනගන්න ඕන නම් ග්‍රීක සාහිත්‍යයේ අපි යන්න ඕන ජනිත මහත්තයාට මං කියපු නාට්‍යයට. සහ ප්ලේටෝ ලගේ දර්ශනයට දක්වා අපි යන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි 4 5 ඒ අතරට යන්න ඕනේ. ඒ අතරට ගිහලා මුල් බුදුදහම හොයා ගන්න ඕනේ. ඔය 3 වෙනි සතවර්ෂයෙන් පස්සේ 3 වෙනි සතවර්ෂයක් පස්සේ හම්බෙන්නේ වගේ තියෙන්නේ ඒ මුල් බුදුදහම නෙමෙයි. ඔය මහායාන දහම. ඉතින් මොහු කියනවා මේ කතන්දරය අරගෙන මේ පීරෝ කතන්දරය අරගෙන ඔහු කියනවා එහෙනම් පීරෝට මේ දර්ශන සපයන්නේ බුදුහාඳුරේ නම් අනිවාර්යයෙන්ම ඒ පැත්තේ තමයි ඉපදින්න ඇත්තේ. පර්ෂියාව කියලා. මේ උන් ඔක්කොම උත්සාහ කරන්නේ බුදුහාර එතෙන්ට ගෙනියන්න. ඒ කියන්නේ ඒගොල්ලන් මොකද ඒ කොටසදී ඒගොල්ලන්ට පුළුවන් ලෝක දෙක එකතු කරන්න. මේගොල්ලන් කතන්දරේ දැන් තල්ලු වෙන්නේ එතෙන්ට. දැන් ලෝකේ දෙකට බෙදුවා. එතන ඉන්න බෑ. කතාව ප්‍රතික්ෂේපයි. දැන් ඒගොල්ලෝ කරන්නේ නෑ ලෝකේ දෙකක් නෙමෙයි. මේ එක තැනකින් තමයි සભ્યත්වය පටන් ගත්තේ. මේ මැද තැනක තමයි පටන් ගත්තේ. දැන් ඒගොල්ලෝ පරාද වෙන්න බෑ. මැද තැනට ගේන්න. දැන් ඒගොල්ලෝ අපි කියන කම්ප්‍රොමයිසේෂන් කියලා. මේ කම්ප්‍රොමයිසේෂන් එකට දැන් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ මැදට ගෙනියන්න හදනවා. එතකොට මේ ඔය ක්‍රිස්ටෝෆර් අයි බෙක්පිට් කරගේ උත්සාහයත් අපි දකින්නේ එදාට. ඊට පස්සේ බුද්ධ ෆ්‍රොම් බැබිලෝන් කියන්නේ වෙන කොටසක් නෙවෙයි එතනමයි. බැබිලෝනියාව. ඔහු කියන්නේ බුදුහාර බැබිලෝනියන් කියලා. ඒතර ඔහු සමහරව කතා කරන වෙන බුදු කෙනෙක් ගැන කතා කරන්න කියලා. නමුත් නෑ අපි බුදුහාරක 10ක් විතර ඉන්න බෑ. අපේ බුදුහාමුදුරුවෝ අපි එහෙම කියමු. හරි? මේ අපේ බුදුහාමුදුරුවෝ ගැන ඔහු කතා කරන්නේ. වෙන නම් වලින් කතා කරලා ඔහු ගෙනියන්නත් හදන බුදුහාමුදුරුවෝ මෙතෙන්ට. මෙතෙන්ටයි මේ සම්බන්ධ කරන්න හදන්නේ. එහෙම සම්බන්ධ කරලා හදන්නේ මේ එක තැනකට. මෙතනින් තමයි සભ્યත්වය පටන් ගත්තේ. මේ පටන් ගත්ත තැන එතකොට ඒගොල්ලෝ පරාද වෙන්නේ නැහැ. දෙවන කතාවේදී. මේ දෙවන කතාව දැන් ගොඩනගමින් ඉන්නවා. ඉස්සරහට සිද්ධ වෙන්නේ ඒක ජනිත් මහත්තයා. මේ පොත්පත් ලියවෙන බටහිර මේ පොත්පත් ලියන්නේ ඒ කතාවේ දෙවන කොටස උණ පූර්ණී කරන්න. ඒ තමයි මේ සભ્યත්වය පටන් ගත්තේ මේ එක්තරා මැද තැනක කියලා. ඒ කියන්නේ ආසියාව සහ එහා පැත්තේ. මෙතන ඇෆ්‍රිකාව සම්බන්ධ වෙන පැත්තේ. ආසියාව සහ ඒ කියන්නේ අපි කියන්නේ මේ බටහිර නේද? ඔය බටහිර සම්බන්ධ වෙන මේ මැද කලාපේ තමයි සියලු බුදුරු කියන්නේ අපි සියලු ආගමික නායකයෝ බුදුහාරෝ ඇතුළු සියලු දෙනා හිටියේ හරිය කියලා. මේ කියන්නේ මේ ශිෂ්ටාචාරයේ මේ දැරීමේ කේන්ද්‍රස්ථානය එතන කියලා තමයි උන් දැන් යන්නේ. එතන තමයි ඔප්පු කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉස්සලා කතාවක් වෙන කතාවක් ඒ කතාව දැන් ප්‍රතික්ෂේපිතයි. ඒ නිසා මෙතන තල්ලු වෙමින් යනවා. මං හිතන අපිට ඔතනින් නවත්තන්න කාලේ මං හිතන ගොඩක් අපි ළඟ වෙලා ඉන්නේ ජනිත් මහත්තයා. හොඳයි. නිව්ටන් රණවීර මහත්මයා ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඊට වඩා ගොඩක් පිං අපේ රටේ මිනිසුන් මේ විදිහට දැනුවත් කිරීම පිළිබඳව ලෝක ඉතිහාසයේ ලොකු සැඟවීමක් තියෙනවා. ඉතින් ඔබතුමන්ලා වැනි උගත් වියත් පිරිස් සමාජයට ඇවිල්ලා මේ කතාව කතා කරන එක පිළිබඳව අපි මෙහිවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපේ රටේ මිනිස්සු මේ ආකාරයේ දැනුවත් කිරීම තුලින් දැනුවත් වෙනවා. අපිට බැරි වෙයි ලෝක ඉතිහාසයක් වෙනස් කරන්න. හැබැයි අපිට මේ ආකාරයේ ඔබතුමාලා වැනි පිරිස් මේ කතාව එළියට ගත්තොත් කතා කරන්න ගත්තොත් අපිට පුළුවන් වෙයි අපේ රටේ ඉතිහාසය නිවැරදි කරගන්න. එහෙම නිවැරදි කරොත් අපි නිවැරදි කරන්නේ මේ රටේ හිටපු ඒ මහා ප්‍රඥාන් වහන්සේලාගේ ඒ අතීත රජදරුවන්ගේ ඊටත් එහා ගිය ඒ උත්තරීතරම උත්තමයන්න් වහන්සේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු භූමියේ ඉතිහාස කතාව. හුඟක් සතුටුයි රණවීර මහත්මයා ඔබතුමාව මුණ ගැසීම පිළිබඳව අපි ඉදිරියේදී මේ කතාව දිගටම කරගෙන යන්න උත්සාහ කරනවා. ඔබතුමාගේ දැනුම් පද්ධතිය අනුව ඔබතුමාගේ කියවීම අනුව අද සිංහල බසින් යථාර්ථ නාලිකාව ඔස්සේ මේ කතාව ඉදිරිපත් කරා. අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉංග්‍රීසි නාලිකාව ඉංග්‍රීසි බසින් මේ සියලු සාධක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. Paradise Isle කියන අපේ ඔබලාට ලින්ක් එක බලා ගන්න පුළුවන් මේ නාලිකාවේ මේ වැඩසටහනට යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ඇතුළත් තීරුවේ එහි ලින්ක් එක අපේ ඉංග්‍රීසි නාලිකාවේ ලින්ක් එක එතනට ගිහිල්ලා Paradise Isle ඒ නාලිකාව ඔස්සේ ඉංග්‍රීසි බසින් ඔබතුමාගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න අපි මුදුර වේදීම බලාපොරොත්තු වෙනවා. එහෙනම් නිව්ටන් රණවීර මහත්මයා ආචාර්යතුමනි ඔබතුමාට ගොඩක් පිං මම මුලින් කියපු ආකාරයට මේ අපේ රටේ මිනිසුන් මේ ආකාරයට දැනුවත් කිරීම පිළිබඳව බොහොම සුබයි. මම ඔබතුමාට පිං දෙනවා අතර මේ ඉතිහාස කතාව එළියට ගන්න. මිත්‍යාවෙන් එහා යථාර්ථයට